පාසල් වලට පළමු ශ්‍රේණියට ඇතුළත් කිරීමේ වයස අවුරුදු 5 සිට 6 දක්වා වෙනස් වුණේ 1972 දී. නොමිලේ පාසල් නිලැඳුම් ලබා දුන්නේ 1993 දී. පහ වසර ශිෂ්‍යත්ව විභාගය ආරම්භ වෙන්නේ 1939 දී. කොළඹ වෛද්‍ය විද්‍යාලය ආරම්භ වෙන්නේ 1870 දී. කොළඹ කෘෂිකර්ම විද්‍යාලය ආරම්භ වෙන්නේ 1884 දී. කාර්මික විද්‍යාල ආරම්භ කරන්නේ 1893 දී. ඒ ආරම්භ කළේ කුමන වැඩසටහන යටතේද? ඊපියුමන් වැඩසටහන යටතේ. ජාතික ආධුනිකත්ව මණ්ඩලය ආරම්භ කළේ 1971 දී. ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය ආරම්භ කළේ 1990 දී. කෝල්බ්‍රූක් කොමිසමේ නිර්දේශනව රජයේ පාසල්වල සම්පූර්ණ වගකීම් පැවරුනේ කිනම් ආයතනයකට 1834 ස්ථාපිත පාසල් කොමිසමට. පාසල් කොමිසම අහෝසි කොට ඒ වෙනුවට 1841 දී පිහිටුනේ මධ්‍යම පාසල් කොමිසම. ප්‍රථම ඉගැන්වීම් දෙපාර්තමේන්තුවේ ප්‍රථම අධ්‍යක්ෂකවරයා ජේ.එස්. ලෝසි මහතා. මූලික අධ්‍යාපන සභාෂා මාධ්‍යයෙන් ලබා දීම ආරම්භ කරන ලද්දේ කිනම් කාලවකවානුවේද 1867 දී ද්විතීයික උසස් අධ්‍යාපනයේ ඉංග්‍රීසියෙන් ලබා දුන්නා. 1867 ප්‍රසිද්ධ ඉගැන්වීම් දෙපාර්තමේන්තුව වත්මන් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පිහිටුම් ලැබුවේ කවර කොමිසමේ නිර්දේශ යටතේද? ආර්.එෆ්. මෝගන් කොමිසමේ නිර්දේශ මත. ඉගෙනුමට ඉගෙනීමට හා වැඩලෝකයට ඉගෙනීම අතර වෙනස තමයි දැනුම ලබා ගැනීම සඳහා කරන ඉගෙනීම හා වෘත්ති අරමුණින් කරන ඉගෙනීම. මද්‍රසා යනුව 1970 දී ඇරඹි මුස්ලිම් පාසල්. එම පාසල් පිහිටීමට මූලික වූ ආණ්ඩුකාරවරයා ෆ්‍රෙඩරික් නෝත්. ෆ්‍රෙඩරික් නෝත් ආණ්ඩුකාරවරයාගේ සමයේ දේශීය ප්‍රභූපන්තියේ දරුවන්ට අධ්‍යාපන ලබා දීම සඳහා ඇරඹි පාසල කොළඹ ඇකඩමි. 1920 අංක 1 දරන අධ්‍යාපන ආඥාපනයත් සිදු කළ ප්‍රධාන වෙනස්කම්. මෙතෙක් පැවති ප්‍රසිද්ධ ඉගැන්වීම් දෙපාර්තමේන්තුව අධ්‍යාපන දෙපාර්තමේන්තුව වශයෙන් වෙනස් කර ආඥාපනයකින් නීතිගත කරා. රජයේ මුදල් වැය කරන සෑම පාසලකම පාලනය රජයට පවරාගත් පාසල් යාම අනිවාර්ය කරා. 1796 දී බ්‍රිතාන්‍ය පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම ලංකාවේ පළාත්වල පරිපාලනය පවරාගත් අවස්ථාවේදී පාසල් පද්ධති දෙකක් ක්‍රියාත්මක වුණා. ඒ තමයි පන්සල් ආශ්‍රිත පාසල් ක්‍රමයේ උඩරට ප්‍රදේශය, හොඳින් සංවිධානය වූ පැරිස් පාසල් පාදරට ලන්දේසි ප්‍රදේශය. මෙයට අධ්‍යාපනය දියුණු කිරීමට CWW කන්නගර මහතා අතින් සිදු සේවාවන් අපි කලිනුත් කතා කරා. සියලු දරුවන්ට අධ්‍යාපනය අනිවාර්ය කරා. සෑම දරුවෙකුටම බාලාංශයේ සිට විශ්වවිද්‍යාලය දක්වාම අධ්‍යාපනය නොමිලේ ලබා දුන්නා. 1946 දී නිදහස් අධ්‍යාපන පනත නීතිගත කරන්න මහන්සි වුණා. මධ්‍ය මහා විදුහල් ක්‍රමය ආරම්භ කරා. කුසලතාපූර්ණ දරුවන් තෝරා ගැනීම සඳහා පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය පවත්වුණා. පාසල් සිසු සඳහා දිවා ආහාර ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළා. වත්මන් අධ්‍යාපන ක්‍රමයේ අඩුපාඩු ජනතා අපේක්ෂාවන් ඉටු නොවීම, රැකියා හිඟේ, විභාගවල අසාර්ථක ප්‍රතිඵල, පාසලින් සිසුන් ගිලිහී යාම, පාසල් නොවන සංඛ්‍යාව වැඩිවීම, සියදිවි නසා ගැනීමේ සංඛ්‍යාව වැඩිවීම. අපගේ අධ්‍යාපන ප්‍රසංස්කරණ සඳහා මුල් වී ඇති ස්තම්භ 4 චරිත වර්ධනය, ජාතිය ගොඩනැගීම, පොදු නිපුණතා සංවර්ධනය, සුවිශේෂී නිපුණතා සංවර්ධනය. ශ්‍රී ලංකාවේ පාසල් වර්ගීකරණය කරොත් 1AB සුපිරි, 1AB, 1C, 2, 3. ඩෙලොක් කොමිසම් සභාව පිහිටුවනු ලැබුණු ආයතන යුනෙස්කෝ. එක් පුද්ගලයා තුළ පවතින ධනය වන්නේ ඉගෙනුමේ හඳුනා ඇත්තේ කිනම් ආයතනය මගින්ද? ඩෙලොස් කොමිසම් මගින්. ශ්‍රී ලංකාවේ ප්‍රථම විද්‍යා උද්‍යානය පිහිටුවීමට සැලසුම් කොට ඇත්තේ හෝමාගම පිටිවන මාහීනවත්ත. මෙයට සාගර විශ්වවිද්‍යාලය අයත් වන්නේ කුමන අමාත්‍යාංශයකටද? යෞවන හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයට. ශ්‍රී ලංකාවේ ප්‍රථම හරිත විශ්වවිද්‍යාලය නැනෝ විශ්වවිද්‍යාලය පිහිටුවීමට සැලසුම් කරේ හෝමාගම පිටිපන. විශ්වවිද්‍යාල ප්‍රතිමන්ත්‍රණ කොමිසම් සභාව පිහිටුවන ලද්දේ 1978 දෙසැම්බර් මාසයේ 22 වන දින. 1958 දී අධිකරණ ලද වර්තමානයේදී ක්‍රියාත්මක වන අධ්‍යාපන විද්‍යාපීඨ ගණන 17ක් ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි භාෂාව අනිවාර්ය කරමින් ඉංග්‍රීසි මධ්‍ය පාසල් ක්‍රමය ඇති කළේ 1833 කෝල්බ්‍රූක් ප්‍රතිසංස්කරණ යටතේ. නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අධ්‍යාපන අමාත්‍යවරයා ඒ.ඊ. නුගවිල මහතා, ශ්‍රී ලංකාවේ ප්‍රථම අධ්‍යාපන අමාත්‍යවරයා CWW කන්නංගරයන් අධ්‍යාපන අමාත්‍යාංශයට විභාග ශාඛාව ලෙස ක්‍රියාත්මක වී 1951 ඔක්තෝබර් මාස 1 වන දින ස්ථාපිත කළ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ ප්‍රථම විභාග කොමසාරිස්වරයා වුණේ එල්.එල්.කේ ගුණතුංග මහතා. ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපන පනත නීතිගත කිරීම සිදු කරන ලද්දේ 1946 ජුනි මාසයේදී. 2015 වර්ෂයේ හොඳම තුන්වන වෙබ් අඩවි ජාලයේ අයත් වන අමාත්‍යාංශය අධ්‍යාපන අමාත්‍යාංශය විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය කැලණි විශ්වවිද්‍යාලය ලෙස හඳුන්වන්නේ 1966 සිට. විද්‍යෝදය විශ්වවිද්‍යාලය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලෙස හඳුන්වන්නේ 1966 සිට. ශ්‍රී ලංකාවේ මහින්දෝදය පාසල් සංඛ්‍යාව 1005යි. මෙයට ඇතුළත් ජාතික පාසල් 191යි. මෙයට ඇතුළත් පළාත් හා පාසල් සංඛ්‍යාව 841යි. මහින්දෝදය පාසල් වලින් තාක්ෂණික විද්‍යාගාර පහසුකම් ලබා දුන්න 251කට. බස්නාහිර පළාතේ මහින්දෝදය පාසල් 134යි.
ඌව පළාතේ මහින්දෝදය පාසල් 88යි, සබරගමුව පළාතේ 113යි. මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර ගොඩනැගිල්ලක් සමන්විත අංශ, රසායනාගාරය, ගණිතාගාරය, භෞතික විද්‍යාගාරය, භාෂාගාරය, තොරතුරු තාක්ෂණ ඒකකය. අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම අනුව ඉහළින්ම සිටින ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලය කොළඹ විශ්වවිද්‍යාලය. අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම අනුව දෙවන සිව්වන හා පස්වන ස්ථාන හිමිවන්නේ මොරටුව, පේරාදෙණිය, ජයවර්ධන සහ කැලණියට. ළමා මිතුරු පාසල් සඳහා ආධාර කරන අන්තර්ජාතික සංවිධානය යුනිසෙප්. ශිෂ්‍යත්ව විභාගය සමත් අඩු ආදායම්ලාභී සිසුන් කී දෙනෙකුට එක් වසරකට පිරිනමන ශිෂ්‍යත්ව සංඛ්‍යාව කොපමණද? 15000යි. මෙන් එක් ළමයෙකුට වසරකට කොපමණ මුදලක් හිමිවනවද? 500යි. මහත්මා ගාන්ධි ශිෂ්‍යත්වය ලබා දෙන්නේ කවුරුන් හටද? අපේ සාමාන්‍ය පෙළ ඉහළින් සමත් වී උසස් පෙළ හදාරන අඩු ආදායම්ලාභී දරුවන්ට. මේ සඳහා වසරකට තෝරා ගන්නා සිසුන් ප්‍රමාණය 150යි. මහින්දෝදය තාක්ෂණික ශිෂ්‍යත්වය ලබා දෙන්නේ අප උසස් පෙළ තාක්ෂණික විෂය ධාරා හදාරන සිසුන්ට. සුජාත දියණී ශිෂ්‍යත්වය ලබා දෙන්නේ අප උසස් පෙළ තාක්ෂණික විෂය ධාරා හදාරන සිසුන්ට. දැනුමැති සමාජයක් කරා පාසල් අධ්‍යාපනය පරිවර්තනය කිරීමේ ව්‍යාපෘතිය EKSP සඳහා සපයන ආයතනය ආසියානු සංවර්ධන බැංකුව. දැනුම් සම්භාරයක් කරා පාසල් අධ්‍යාපනය පරිවර්තනය කිරීමේ ව්‍යාපෘතිය TESP සඳහා ආධාර සපයන්නේ ලෝක බැංකුව. බොහෝ පාසල්වල ජල හා සනීප ආරක්ෂක පහසුකම් සඳහා ආධාර සැපයූ යුනිසෙප්. පාසල් සංවර්ධන කමිටුව ඇත් ප්‍රධාන කමිටුව, පාසල් සංවර්ධන කමිටුව, පාසල් කළමනාකරණ කමිටුව, තාක්ෂණික ඇගයීම් කමිටුව, ප්‍රසම්පාදන කමිටුව. පරිපාලන අධිකාරිය අනුව පාසල් බෙදා ඇත්තේ ජාතික පාසල් සහ පළාත් පාසල් ලෙස. ලංකාව තුළ අපොස උසස් පෙළ විභාගය ආරම්භ වුණේ 1968 දී. ගුරු සේවයේ 3 වන පන්තියේ දෙක ශ්‍රේණියේ වැටුප්තලය 13410යි. ගුරු ශ්‍රේණියේ දෙවන පන්තියේ දෙක ශ්‍රේණියේ වැටුප්තලය 16100යි. ගුරු සේවයේ දෙවැනි පන්තියේ පළමන ශ්‍රේණියේ වැටුප්තලය 18950යි. ගුරු සේවයේ පළමු පන්තියේ වැටුප්තලය 21750යි. අධ්‍යාපනවේදී උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගන්නා පන්තිය දෙවැනි පන්තිය දෙක ශ්‍රේණිය. උපාධිධාරී ගුරු සේවයට බඳවා ගන්නා පන්තිය තුන්වන පන්තිය 1 ශ්‍රේණිය. ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් ගුරු සේවයට බඳවා ගන්නේ තුන්වන පන්තිය 1 ශ්‍රේණිය. ඩිප්ලෝමාධාරීන් ගුරු සේවයට බඳවා ගන්නේ තුන්වන පන්තිය ශ්‍රේණිය. අපොස උසස් පෙළ සුසුකම් ලැබුවන් ගුරු සේවයට බඳවා ගන්නේ තුන්වෙනි පන්තිය දෙක ශ්‍රේණිය. තුන්වෙනි පන්තිය දෙක ශ්‍රේණියට ගුරුවරුන් හට පළමු කාර්යක්ෂමතා කඩිම සමත් කළ යුත්තේ අවුරුදු 3ක් ගත වීමට පෙර. මේ වනට ඔවුන් සපුරා ගත යුතු මොඩියුලේ තමයි ගුරු පුහුණු සහතිකය. උතුරු මැද පළාතේ කොඩියේ ඇති සලකුණු තමයි චෛත්‍ය, ගල්කණුව, පරාක්‍රම බාහු රජුගේ රුව. බස්නාහිර පළාතේ කොඩියේ ඇති සලකුණු සිංහයා, බෝපත්‍ර, නාගයා. මධ්‍යම පළාත් කොඩියේ ඇත්තේ ඉර හඳ, සිංහයා. දකුණු පළාත් කොඩියේ තියෙන්නේ සිංහයා, බෝපත්‍ර, ඉර හඳ. වයඹ පළාතේ කොඩියේ තියෙන ඉර හඳ කුඩා තරු. පාසල් සංවර්ධන සමිතියේ ලේකම් ලෙස පත් කරන්නේ සමිතියේ බහුතර කැමැත්ත මත දෙමාපියන් තමයි පත් වෙන්නේ. මධ්‍ය පළාත් සංකේතවත් කරන පුෂ්පයේ මහරත්මල, සබරගමුව වෙසක්මල, උතුරු පළාත වල්පිච්චුනවත් විෂ්ණුක්‍රාන්ති, ඌව පළාත ගුල්ලුරාජ, උතුරු මැද පළාත ඇහැලමල, බස්නාහිර පළාත සුදුනෙළුම, දකුණු පළාත බෝවිටියා, වයඹ පළාත ඇට්ටේරියා, නැගෙනහිර පළාත ගොඩමානෙල්, දකුණු පළාතේ ආණ්ඩුකාරවරයා හේම කුමාර් නානායක්කාරක මහතා, දකුණු පළාතේ ප්‍රධාන ඇමතිවරයා ශාන් විජේලාල් මහතා, දකුණු පළාතේ අගනගරේ ගාල්ල, දකුණු පළාත රැත් දිස්ත්‍රික්ක ගාල්ල මාතර හම්බන්තොට, වයඹ පළාතේ අගනගරේ කුරුණෑගල, වයඹ පළාත රැත් දිස්ත්‍රික්ක දෙක කුරුණෑගල සහ පුත්තලම. ශ්‍රී ලංකා ජාතිකයේ නිර්මාතෘවරයා ආනන්ද සමරකෝන් මහතා, ශ්‍රී ලංකා ජාතික කොඩිය සිංහ කොඩිය, ශ්‍රී ලංකා ජාතික පුෂ්පය මානෙල් මල, ශ්‍රී ලංකා ජාතික වෘක්ෂය නාගස, ජාතික සත්වයා දඩුලේනා, ජාතික සමනලයක් කොමන් බිග්වින් මහ තුරුළු පිල පැපිලියා, ශ්‍රී ලංකා ජාතික මාණික නිල් මාණික්කේ, ජාතික ක්‍රීඩා වොලිබෝල් හොතත් පන්දු, ජාතික නිදහස් දිනය පෙබරවාරි 4, බෞද්ධ කොඩිය නිර්මාතෘවරයා හෙන්රි ස්ටීල් ඕල්කර්තුමා. බෞද්ධ කොඩිය නිල් වර්ණයෙන් සංකේතවත් වන්නේ විශ්වීය කරුණාව. බෞද්ධ කොඩියේ කහ වර්ණයේ මධ්‍යම ප්‍රතිපදාව, රතු වර්ණයේ ප්‍රශංසාව, සුදු වර්ණයේ පාරිශුද්ධත්වය හා නිවහල් බව, තැඹිලි වර්ණයේ ප්‍රඥාව,
බෞද්ධ කොඩියේ කහ වර්ණයෙන් සංකේතවත් වෙනවා සාමය, අවිහිංසාව, සත්‍ය හා බුද්ධිමත් බව. රතු වර්ණයෙන් බුද්ධිගෝචර අවිහිංසාවාදී සමාජ ක්‍රමය. ජාතික කොඩියේ සිංහයාගේ කහ වර්ණයෙන් සංකේතවත් වන්නේ එඩිතර බව හා දහමට අනුව විනයානුකූලව හැසිරීම. ජාතික කොඩියේ කොළ පැහැති තීරුව මුස්ලිම් ජනතාව සංකේතවත් කරද්දී තැඹිලි පැහැති තීරුව දෙමළ ජනතාව සංකේතවත් කරනවා. රතු පැහැති තීරුවෙන් සංකේතවත් වන්නේ සිංහල ජනතාව. රාජ්‍ය ලාංඡනයේ සංකේත 6ක් තියෙනවා. ඒ තමයි සිංහයා, නෙළුම්පත්, පුන්කළස, වී-කරල්, ධර්ම චක්‍රය සහ ඉරහඳ. රාජ්‍ය ලාංඡන නිර්මාතෘවරයා එස්.එම්. සෙනවිරත්නයන්. රාජ්‍ය ලාංඡනයේ සිංහයාගෙන් සංකේතවත් වන්නේ ජාතිකත්වය හා ප්‍රෞಢත්වය. නෙළුම්පත් වලින් පාරිශුද්ධත්ව බව, පුන්කළසින් සෞභාග්‍ය හා පරිපූර්ණ බව, වී-කරල් මගින් ශාස්ත්‍රීයත්වය හා කුෂිකර්මාන්තයෙන් යැපෙන බව, ධර්ම චක්‍රය මගින් ධර්මෂ්ඨ බව සහ සාධාරණත්වය, ඉරහඳ මගින් ස්ථිරතාවය. ශ්‍රී ලංකාවේ අක්ෂාංශ හා දේශාංශගත පිහිටීම උතුරු අක්ෂාංශ 5.55 හා 9.51 නැගෙනහිර දේශාංශ 79.42 81.52. ශ්‍රී ලංකාවේ ශුද්ධ බිම් ප්‍රමාණය වර්ග කිලෝමීටර් 62705යි. පේදුරු තුඩුවේ සිට දෙවුඳුරු තුඩුව දක්වා ප්‍රමාණය 432 කිලෝමීටර්. කොළඹ සිට සංගමන් කන්ද දක්වා 224 කිලෝමීටර්. ශ්‍රී ලංකාවේ වර්ග කිලෝමීටර් ප්‍රමාණය ගත්තොත් වර්ග කිලෝමීටර් 65610යි. ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ජලාශ ප්‍රමාණයක් තියෙනවා කිලෝමීටර් වර්ග කිලෝමීටර් 2905ක්. ලෝකයේ වැඩිම පාසල් පිහිටලා තියෙන මෙක්සිකෝවේ. නව නීති අනුව පාසල් සංවර්ධන සමිතිය බලගැන්වුවේ 2014 ජනවාරි මාසේ 1 වෙනිදා. පූජා නගර දෙකක පිහිටා ඇති විශ්වවිද්‍යාල දෙක තමයි කැලණිය සහ රජරට විශ්වවිද්‍යාලය. කොළඹ හත ප්‍රදේශයේ පිහිටි විශ්වවිද්‍යාලය කොළඹ විශ්වවිද්‍යාලය. බුවනස් අයර්ස් විශ්වවිද්‍යාලය පිහිටලා තියෙන ආජන්ටිනාවේ. තර්ක ශාස්ත්‍රයේ පියා ඇරිස්ටෝටල් එක්සත් ජාතීන්ගේ මහා සමුළුවේදී ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය සම්මත වුණේ 1989 දී. ලෝකයේ විශාලතම ශබ්දකෝෂය ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂය. යුරෝපයේ ප්‍රථම විශ්වවිද්‍යාලයේ පිහිටු තැනැත්තා ප්ලේටෝ. ටොරොන්ටෝ විශ්වවිද්‍යාලය පිහිටන්නේ කැනඩාවේ. සෝබෝන් විශ්වවිද්‍යාලය ප්‍රංශයේ. කොංගෝ රාජ්‍යයේ හිටපු අගමැතිවරයෙකු සීවීමට රුසියාවේ පිහිටලා තියෙන රුලුම්බා විශ්වවිද්‍යාලය. ලෝ විශාලම විශ්වවිද්‍යාලය නිව්යෝර්ක් මහාවිද්‍යාලය. ලෝ වැඩිම අධ්‍යාපන වියදම් දරන රට ඇමරිකාව. වඩුම අධ්‍යාපන වියදම් දරන්නේ සෝමාලියාව. රවීන්ද්‍රනාත් tagore තුමා ආරම්භ කළ ප්‍රසිද්ධ ඉන්දීය කලයා නිකේතනයේ ශාන්ති නිකේතනය. ඇමරිකාවේ ඇති පැරණිම විශ්වවිද්‍යාලය හාවර්ඩ් විශ්වවිද්‍යාලය. යුරෝපයේ ඇති පැරණිම විශ්වවිද්‍යාලය ඉතාලියේ සැලර්නෝ. ඇමරිකාවේ ඇති පැරණිතම විශ්වවිද්‍යාල හතර විදියට හාවර්ඩ්, විලියම් සහ මේරි විශ්වවිද්‍යාලය, යේල් විශ්වවිද්‍යාලය, ප්‍රීහිස්ටන් විශ්වවිද්‍යාලය දක්වන්න පුළුවන්. බ්‍රිතාන්‍යයේ ප්‍රධානතම විශ්වවිද්‍යාල දෙකයි ඔක්ස්ෆර්ඩ් හා කේම්බ්‍රිජ්. ඉන්දියාවේ තිබූ ප්‍රකට විශ්වවිද්‍යාල විදියට නාලන්දා, තක්ෂිලා, වලබී, ඕදන්තපුරී, සෝමපුර, ජගද්දලා වගේ දේවල් හඳුන්වන්න පුළුවන්. ප්‍රංශයේ සෝබෝන් විශ්වවිද්‍යාලයේ ප්‍රථම මහාචාර්යවරිය මාරි කියුරි. හීබ්‍රු විශ්වවිද්‍යාලය ඇත්තේ ඊශ්‍රායලයේ. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය එංගලන්තේ. ලෝ මුල්ම පාසල ආරම්භ කළේ සොක්‍රටිස්. ඇල්ෆබට් යන වචනය සෑදීමට යෙදුණු ග්‍රීක අක්ෂර දෙක ඇල්ෆා සහ බීටා. ලෝ විශාලතම පොත The Little Red Elf. ඒ කතුවරයා විලියම් ජී වුඩ්. රෝමි ලක්කම් සඳහා භාවිතා වන ඉංග්‍රීසි අක්ෂර ගණන 7ක්. රෝමි ලක්කම් ලිවීමේදී භාවිතා වන ඉංග්‍රීසි අක්ෂර 7 IVXLCDM. අධ්‍යාපනය ලැබීමේ අයිතිය තහවුරු කළ ලෝක සම්මුතිය 1989 ලෝක මානව හිමිකම් සම්මුතිය. ටී අකුර ග්‍රීක හෝඩිය හඳුන්වන්නේ ටෝ කියන නමින්. යේල් විශ්වවිද්‍යාලය පිහිටන්නේ ඇමරිකාවේ. ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයක මුල්ම කුලපති ලෙස පත් වූ කාන්තාව ආචාර්ය විමලා ද සිල්වා. දෙමළ මාධ්‍ය ගුරු විද්‍යාලයක් ආරම්භ කළ ලද වර්ෂය 1916. දුරස්ථ ගුරු අධ්‍යාපන වැඩසටහන සඳහා ආධාර දුන් විදේශීය ආයතනයේ නම ස්වීඩන් ජාත්‍යන්තර සංවර්ධන නියෝජිත ආයතනය. ගුරු අධ්‍යාපන අධිකාරිය පිහිටුවේ 1998 දී. අධ්‍යාපන ඇගීම් ප්‍රධාන කොටස් දෙකයි. එය නම් සම්භවන සහ සම්පින්ඩන. පැරිස් පාසල්වල මුල් ගුරුවරයා හැඳින්වුවේ රාල හාමිනහත් පල්ලිය ගුරුන් වහන්සේ නමින්. ශ්‍රී ලංකාවේ බෞද්ධ අධ්‍යාපනය නගා සිටින සඳහා පිහිටුවා ඇති විශ්වවිද්‍යාල බෞද්ධ පාලි විශ්වවිද්‍යාලය. ලංකාව 21 වන සියවසට මුහුණ දීම සඳහා යන මෙයින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා ක්‍රම ආරම්භ කළේ 1997 අගෝස්තු මාසේ 17 වන දින. විවෘත විශ්වවිද්‍යාලයේ මෑතකදී මියගිය කුලපතිවරයා සෑම් විජේසිංහ. දරුවන්ගේ අධ්‍යාපන මාධ්‍ය තෝරා ගැනීමේ අයිතිය දෙමාපියන් වෙත පවුණු ලැබුවේ 1967 වර්ෂයේ සිට. මෑතකදී මියගිය සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා පණ්ඩිත් W.D. අමරදේවයන්.
1962 ජනවාරි 5 වන දින ශ්‍රී ලංකාවේ ආරම්භ වූ දෙවන වෛද්‍ය පීඨය පේරාදෙණි විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය. රජරට විශ්වවිද්‍යාලය ඈත් වන්නේ අනුරාධපුරයට. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ඩිස්කවරි නැමැති අධ්‍යාපන නාලිකාව සමග සම්බන්ධ වුණේ 1998 දී. කොළඹ රාජකීය විද්‍යාලය ආරම්භ කළේ 1835 දී. අධ්‍යාපන දිස්ත්‍රික් අනුව වැඩිම පාසල් ගණනක් තියෙන්නේ මහනුවර. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රථම උපකුලපතිවරයා ආචාර්ය ඊඩබ් අධිකාරම්තුමා. ශ්‍රී ලංකාවේ බෞද්ධ අධ්‍යාපනයට විශාල මෙහෙවරක් කළ ඇමරිකානු ජාතික කාන්තාව මාරු මියුසියස් හිගින්ස් මැතිණිය. මිශ්‍ර සිංහල හෝඩියේ ස්වර 18යි ව්‍යංජන අක්ෂර 42යි සියල්ල 60යි. ශ්‍රී ලංකාවේ මුලින්ම ආරම්භ කළ ලද මධ්‍ය මහා විද්‍යාල සංඛ්‍යාව 8යි. ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද වෛද්‍ය විද්‍යාලය කැලණි විශ්වවිද්‍යාලයට අනුබද්ධ ආයතනයක් කළේ 1995 මාර්තු මාසේ 1 වෙනිදා. රුහුණු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පිහිටලා තියෙන ගාල්ල හපුගල. රුහුණු විශ්වවිද්‍යාලයේ කුෂිකර්ම පීඨයේ පිහිටලා තියෙන කමුරුපිටිය මාපලාන ප්‍රදේශයේ. යේල් විශ්වවිද්‍යාලයේ පිහිටන්නේ USA ඇමරිකා එක්සත් ජනපදයේ. ප්‍රංශයේ සෝබෝන් සරසවියේ ප්‍රථම මහාචාර්යවරිය මාරි පියුඩි මැතිණිය. මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා උපකුලපතිව සිටි විශ්වවිද්‍යාලය කොළඹ විශ්වවිද්‍යාලය. ජාත්‍යන්තර සාක්ෂරතා දිනය සැප්තැම්බර් 8 වෙනි දින. ජාත්‍යන්තර සාක්ෂරතා දිනයේ සැමරීම ආරම්භ කරේ 1970 සිට. යුනෙස්කෝ සංවිධානය පෙන්වා දෙන ආකාරයට සාක්ෂරතාවය කියලා කියන්නේ කාර්යක්ෂම ක්‍රියාකාරීත්වයට අවශ්‍ය වන පරිදි ක්‍රියා කිරීමේ හැකියාව. සාමාන්‍යයෙන් ළමයෙකුසේ සලකන වයස් මට්ටම අවුරුදු 18ට අඩු. වියපත් ළමයා යන සංකල්පය නිර්වචනය කිරීමේ ගෙනෙන වයස් මට්ටම අවුරුදු 12 සහ 22. ලෝක ළමා දිනය දෙන්නේ ඔක්තෝබර් 5 වන දිනට. වැරදි. යුනෙස්කෝ සංවිධානය ආරම්භ වුණේ 1945 නොවැම්බර් 16. සියලුම රටවල් විශ්ව ළමා දිනයක් ස්ථාපිත කළ යුතු යන යෝජනාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලය විසින් කරන ලද්දේ 1954 දී. යුනෙස්කෝ යන්නේ සිංහල අර්ථය එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය යන්න. මේ මූලස්ථානය ප්‍රංශයේ පැරිස්වල. ලෝක ළමා පොත් දිනය සමරන්නේ කවර තැනැත්තෙකුට ගරු බිහිමන් කිරීම සඳහාද හාන්ස් ක්‍රිස්ටින් ඇන්ඩ්‍රූසන්ට ගරු බිහිමන් කිරීම සඳහා. මීට අනුග්‍රහ දක්වන්නේ ජාත්‍යන්තර ග්‍රන්ථ පරිෂදය. එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය 12 වන වගන්තිය යනු සෑම ළමයෙකුටම තමන්ගේ අදහස් ප්‍රකාශනය සඳහා පූර්ණ අයිතිවාසිකමක් ඇත යන්නයි. ජාත්‍යන්තර ළමා සංනිවේදන දිනය යෙදෙන්නේ දෙසැම්බර් මාසයේ 2 වෙනි ඉරිදා දිනට. ලෝක ගුරු දිනය ප්‍රකාශයට පත් කරේ 1991 ඔක්තෝබර් 5 වෙනි දින. ලෝක ගුරු දිනය යෙදෙන්නේ ඔක්තෝබර් 5 වෙනි දින. ලෝක ගුරු දිනය ශ්‍රී ලංකාවේ සමරන්නේ ඔක්තෝබර් 6 වන දින. ජාතික ශිෂ්‍ය බට බලකා දිනය යෙදෙන්නේ අප්‍රේල් 29. ජාතික ශිෂ්‍ය බට බලකා සංකල්පයේ නිර්මාතෘවරයා රනිල් වික්‍රමසිංහ මහතා. ශ්‍රී ලංකාවේ ආරම්භ කළ ප්‍රථම දහම් පාසල ගාල්ල වැලිවත්ත ශ්‍රී විජයානන්ද දහම් පාසල. විද්‍යාලංකාර පිරිවෙන ආරම්භ කිරීමට පුරෝගාමී වූ හිමිවරුන් දෙදෙනෙකු නම් රත්මලානේ ධර්මාලෝක හිමි, රත්මලානේ ධර්මාරාම හිමි. පොකුරු පාසල් ක්‍රමය ආරම්භ වූයේ 1981 දී. පාසල් සිසුන්ට දිවාහාර දීම නතර කළ වර්ෂය 1996. ශ්‍රී ලංකාවේ පිහිටුණු ලද ප්‍රථම විශ්වවිද්‍යාලය ලංකා විශ්වවිද්‍යාලය. පහවසර ශිෂ්‍යත් විභාගය ආරම්භ කළේ කවර වසරකදීද? 1939 දී. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව ආරම්භ කළේ කවර වසරකදීද? 1899 දී. කොළඹ ටොරින්ටන් පිහිටා තිබූ ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලය දැනට පිහිටා ඇත්තේ පේරාදෙණියේ. ශ්‍රී ලංකාවේ පළමු වට අනිවාර්ය අධ්‍යාපන පනත ගෙනෙන ලද වර්ෂය 1906. කටුබෙද්ද කාර්මික විද්‍යාලය ආරම්භ කළේ 1955. ලංකාවේ පළමු විශ්වවිද්‍යාලය වන ලංකා විශ්වවිද්‍යාලයේ පීඨ හා දෙපාර්තමේන්තු කොපමණකින් සමන්විතයිද? පීඨ 4යි දෙපාර්තමේන්තු 17යි. 1942 දී අත්හිටුණු ලද විභාගයේ කේම්බ්‍රිජ් සීනියර් විභාගය, 1943 දී අත්හිටුණු ලද විභාගයේ ලන්ඩන් මැට්‍රියුලේෂන් විභාගය. 1875 දී අරවි නීති විද්‍යාලය අලුත්කඩේ උසාවිය අසලට ලංකා නීති විද්‍යාලය ලෙස ගෙන එන ලද්දේ 1911 දී. අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රථම වට විදේශයකදී පැවැත් වූ කීනම් වර්ෂයකදීද? 2006 ඉන්දියාවේදී. පාසල් කොමිසම් පිහිටුණු ලද්දේ කුමන වර්ෂයේදීද? 1834 මැයි 19 වන දින කෝල්බ්‍රූක් කොමිසමේ නිර්දේශයන්ට අනුව ලන්දේසි පාලන සමයේ පැවති උසස්ම අධ්‍යාපන ආයතනයේ සෙමනේරිය ලන්දේසි ඉගැන්වීම් ක්‍රමය භාවිතා කළේ ප්‍රශ්නෝත්තර ක්‍රමය. කොළඹ විශාඛා විශ්වවිද්‍යාලය ආරම්භ කරන ලද්දේ 1917 දී. 1903 ආරම්භ කරන ලද කොළඹ රජයේ ගුරු අභ්‍යාස විද්‍යාලය වර්තමානයේ හඳුන්වන්නේ මහරගම ගුරු අභ්‍යාස විද්‍යාලය නමින්
පාසල් කොමිසම විසිරුවා හඬ ලද්දේ 1841 ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ප්‍රථම ශාඛාව පිහිටුණු ලද්දේ බදුල්ල වර්තමානයේ ක්‍රියාත්මක වන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආරම්භ කළේ 1998 ගම්පහ දිස්ත්‍රික්කයෙන් නව අධ්‍යාපන ප්‍රතිපත්ති සහ සැලසුම් ඉදිරිපත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ නව වෙබ් අඩවියක් ආරම්භ කරන ලද්දේ 2001 අප්‍රේල් 5 2005 අගෝස්තු 25 වන දින ප්‍රකාශයට පත් කළ විශ්වවිද්‍යාලයේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ලොව විශාලතම ප්‍රහේලිකාව ඇමරිකන් ජාතික හැන්කි කොබල්ට්ගේ ප්‍රහේලිකාව භූගෝලීය විද්‍යාව පිළිබඳ ප්‍රථම පොත ලියූ තැනැත්තා ස්ට්‍රෝබෝ යුනිසෙෆ් සංවිධානයේ මූලස්ථානය ඇමරිකාවේ නිව්යෝර්ක් සාක් විශ්වවිද්‍යාලය පිහිටන්නේ ඉන්දියාවේ ලෝක බෞද්ධ විශ්වවිද්‍යාල ස්ථාපනය කරන ඉන්දිය ප්‍රාන්තය මධ්‍යම ප්‍රදේශ ප්‍රාන්තය එක්සත් ජාතීන්ගේ විශ්වවිද්‍යාලය ජපානයේ ටෝකියෝ යුනිසෙෆ් කියලා කියන්නේ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල පෙරදින විශ්වවිද්‍යාලයේ සිංහල ඉංග්‍රීසි සහ දෙමළ යන භාෂා තුනෙන්ම ඉගෙනීම ආරම්භ කරන්නේ 1960 ඔක්තෝබර් වල සිට. එහි තේමා පාඨයේ යුද්ධයක් ඇතිවන්නේ මිනිස් සිත් සතන් තුළ බැවින් සාමය රකින්න පිළිවෙත් ඇති කළ යුත්තේද මිනිස් සිත් සතන් තුළ යන්නයි යුනිසෙෆ් තේමා පාඨය. ලොව පැරණි විශ්වවිද්‍යාලය වුණේ මොරොක්කෝවේ අල් කරවුනේ විශ්වවිද්‍යාලය. යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂක ධුරයටපත් ප්‍රථම කාන්තාව අයිරිනා බොකෝවා. එම කාන්තාව බල්ගේරියානු ජාතික කාන්තාවක්. දකුණු ආසියානු ගුරු සංවර්ධන මධ්‍යස්ථානයේ පිහිටලා තියෙන මීපේ ප්‍රධාන අරමුණ උනේ දකුණු ආසියානු රටවල ගුරු අධ්‍යාපනය සංවර්ධනය කිරීම, එම රටවල ගුණාත්මක අධ්‍යාපනය ඇති කිරීම, එම රටවල ගුරු සංවර්ධනය සඳහා නිරතුරු ගුරු පුහුණුව ලබා දීම. අධ්‍යාපනික ආංශික සංවර්ධන රාමුව හා වැඩසටහන 2014-2018 යන ව්‍යාපෘතියේ අරමුණු ප්‍රාථමික හා ද්විතීක අධ්‍යාපනය සඳහා සම ප්‍රවේශය ඉහළ නැංවීම, ප්‍රාථමික අධ්‍යාපනයේ ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීම, යහපාලනය සහ සේවා සැපයීම සමවත් කිරීම. ශ්‍රී ලංකාවේදී හමුවන පැරණිතම අක්ෂර ක්‍රමය හඳුන්වන්නේ කුමන නමින්ද? බ්‍රාහ්මී අක්ෂර. ශ්‍රී ලංකාවේ ගුරුවරුන්ට පුහුණුවක් ලබා දීමට ප්‍රථමයෙන් ඇති කළ ආයතනය නෝමල් පාසල. මුලින්ම ඉංග්‍රීසි හා සිංහල ගුරුවරුන් පුහුණු කිරීම සඳහා ගුරු අභ්‍යාස විද්‍යාලයක් ආරම්භ කළේ 1870 දී. අධ්‍යාපනික විචල්යන් මැනීම සඳහා යොදා ගන්නා ප්‍රධානතම මිනුම් උපකරණය මාතය, මධ්‍යස්ථය, සමාන්තර මධ්‍යයන පරීක්ෂණ. ජාතික අධ්‍යාපන ආයතන ආරම්භ කළේ කුමන පනතකින්ද? අනිවාර්ය අධ්‍යාපන පනත 1965 අංක 28. උතුරු මැද පළාතේ ඇති විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකා රාජ්‍ය රට විශ්වවිද්‍යාලය. ශ්‍රී ලංකාවේ රජයේ විශ්වවිද්‍යාල තුල උපාධි අපේක්ෂකයන්ට නායකත්ව පුහුණු ආරම්භ වර්ෂය තමයි 2011 SB දිසානායක එවකට අධ්‍යාපන ඇමතිව සිටියේදී. ලංකාවේ දිස්ත්‍රික් අධ්‍යාපන කොමිටිය යනුවෙන් අංශයක් පවත්වාගෙන ගියේ කිනම් අධ්‍යාපන යුගයකද ඩොනමෝර් ආණ්ඩු ක්‍රමයේ යටතේ. මධ්‍ය මහා විද්‍යාල ආරම්භ කළේ කුමන ප්‍රතිසංස්කරණ යටතේද? නිදහස් අධ්‍යාපන පනත. විෂයමාලා සංවර්ධන මධ්‍යස්ථාන යනුවෙන් අංශයක් පවත්වාගෙන තිබුණේ කුමන වකවානුවේද? 1966. UCSC ආයතනය අනුබද්ධ විශ්වවිද්‍යාලය කොළඹ විශ්වවිද්‍යාලය. විභාග දෙපාර්තමේන්තුවේ කෙටි දුරකථන අංකය 1911. නොලෙජ් සෙන්ටර් දැනුම් කේන්ද්‍රස්ථානයේ ඉදිවන්නේ කුමන ප්‍රදේශයකද? මරදාන. අධ්‍යාපන අමාත්‍යාංශයේ කෙටි දුරකථන අංකය 1988. භාෂා ගැටලු විසඳීමට උපකාරී වන කෙටි දුරකථන අංකය 1954. ළමා අපචාර සම්බන්ධව දැනුම් දෙන දුරකථන අංකය 1929. 2015 වර්ෂයේදී නියර සකස් කරන යන්ත්‍රයක් නිර්මාණය කොට ජාත්‍යන්තර කීර්තියට පත් ශිෂ්‍යයාගේ නම නාමල් උදාර පියසිරි ශිෂ්‍යයා. ඔහුගේ පාසල තවුත් ඒගම මධ්‍ය මහා විද්‍යාලය. එම තරගාවලිය පැවැත්වුවේ ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර. ශ්‍රී ලංකාවේ යුද සමයෙන් පසු උතුරු ප්‍රදේශයේ පාසල් සංවර්ධනයට වැඩි වශයෙන්ම දායක වන ආයතනය ආසියානු සංවර්ධන බැංකුව යුනිසෙෆ් සංවිධානය. මෑත කාලීනව මහජන සම්බන්ධතා විෂයක් ලෙස හඳුන්වා දුන් විශ්වවිද්‍යාලය කැලණි විශ්වවිද්‍යාලය. මෑත භාගයේදී වයඹ පළාතේ ස්ථාපනය කළ ලද විශ්වවිද්‍යාලයේ වයඹ විශ්වවිද්‍යාලයේ කුලියා පිටිය. ශ්‍රී ලංකාව තුළ නීති උපාධිය ලබාගත හැකි ආකාර විශ්වවිද්‍යාලය තුළින් නීති උපාධිය ලබා ගැනීම, විවෘත විශ්වවිද්‍යාලය තුළ නීති උපාධිය හැදෑරීම, නීති විද්‍යාලය තුළින් නීති උපාධිය ලබා ගැනීම. ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ වර්තමාන සිසුන් සංඛ්‍යාව 30000ක් පමණ. ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ප්‍රධාන ශාඛාව පිහිටලා තියෙන්නේ නාවල. ශ්‍රී ලංකාවේ විරකී අනුපාතය ඉහළ යාමට අධ්‍යාපන ශාස්ත්‍රය හා සම්බන්ධ ප්‍රධානතම ගැටලුව තමයි ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සහ රැකියාව වෙළඳපොළ අතර පවත්නා නොගැලපීම. ශ්‍රී ලංකාවේ විදේශීය ආයෝජන ඉහළ නැංවීමට අධ්‍යාපන ශාස්ත්‍රයේ මෑත කාලීනව ගත් ප්‍රධාන ක්‍රියාමාර්ගය විදේශීය සිසුන්ට වැඩි අධ්‍යාපන අවස්ථා ශ්‍රී ලංකාව තුළ ලබා දීම. පරිගණකය කියලා කියන්නේ විද්‍යුත් තොරතුරු සැකසීම යන්ත්‍රයක්.
ලෝ පළමු පරිගණකය නිර්මාණය කිරීමේ ගෞරවය හිමිවන්නේ චාල්ස් බැබේජ්ට. පරිගණක පද්ධතියක මූලික කොටස් තුන මෘදුකාංග, දුටුකාංග හා ප්‍රජාංග. පරිගණක භාෂා කිහිපයක් C#, Java, Visual Basic, PHP. දහස් සංඛ්‍යාත මෘදුකාංග ලියා තිබෙන්නේ පරිගණක භාෂාවලිනි. එවැනි මෘදුකාංග ලෙස Microsoft Word, Microsoft Excel, AutoCAD, Visual පරිගණකයකින් සැකසූ තොරතුරු ආපසු ලබා ගන්නා උපාංග නම් මොනිටර්, ස්පීකර්, ප්‍රින්ටර්. පරිගණකයකදී දත්ත ගබඩා කරගත හැකි උපාංග පෙන් ඩ්‍රයිව්, CD, DVD, හાર્ඩ් ඩිස්ක් ඩ්‍රයිව්. ඩිස්ක් ධාවකයක් මගින් දිස්ධාවකයන්ගේ මතක බලය වන්න කුඩාම ඒකකයේ සහ විශාලම ඒකකයේ, කුඩාම ඒකකයේ බිට්, විශාලම ඒකකයේ ටෙරාබයිට්. දැනට නිපදව ඇති ලොව වේගවත්ම සුපිරි පරිගණකය IBM Roadrunner. පරිගණක වෛරස් යනු භාවිතා කරන්නන්ගේ අවසරයකින් තොරව පරිගණක වැඩසටහන හසුරවනු ලබන වැඩසටහනක්. වෛරස් නාශක මෘදුකාංග කිහිපයක් ලෙස AVG, Kaspersky, Trojan. පස්වන පරම්පරාවේ පරිගණකයකට දී ඇති වඩාත් ජනප්‍රිය නාමය කෘත්‍රිම බුද්ධිය. පස්වෙනි පරම්පරාවේ පරිගණකයක් සඳහා යොදා ගන්නා තාක්ෂණය නියුරෝන තාක්ෂණය. අන්තර්ජාලය කියලා කියන්නේ ලෝ පුරා ඇති පරිගණකයන්ට එකිනෙකට සම්බන්ධ කරන ගොඩනගන ජාලයක්. අන්තර්ජාල සේවා සැපයීම්කරුවන් සිව් දෙනෙක් විදිහට ඩයලොග්, මොබිටෙල්, එටිසලාට්, හච් හඳුන්වන්න පුළුවන්. මේට අන්තර්ජාල අපරාධ දැනුම් දිය යුතු ආයතනය ශ්‍රී ලංකා සර්ට් ආයතනය. අන්තර්ජාල මෘදුකාංග කිහිපයක් විදිහට ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර්, Google Chrome, Firefox ආදී හඳුන්වන්න පුළුවන්. ලෝකව්‍යාප්ත වෙබ් අඩවියේ ලෝක විසිරිවියමන සංකේතය www නැත්නම් World Wide Web කියන එක. විකිලීක්ස් සහ Facebook වෙබ් අඩවිවල නිර්මාතෘවරයා ජූලියස් ඇසෙන්ජ්, මාර්ක් සකර්බර්ග් පිළිවෙලින් ශ්‍රී ලංකාවේ අන්තර්ජාල හා විද්‍යුත් තැපැල් ග්‍රාහක සංඛ්‍යාව 8,44,000කට ආසන්නයි. ලෝ පුරා අන්තර්ජාල භාවිතා කරන්නන්ගේ ප්‍රතිශතය 39ක් පමණ. වැඩිපුරම ඉල්ලුමක් ඇත්තේ කවර භාෂාවකින් ලියවුණු වෙබ් අඩවිවලටද? ඉංග්‍රීසි. Facebook වෙබ් අඩවියේ ග්‍රාහක සංඛ්‍යාව දල වශයෙන් බිලියනයයි. YouTube හරහා නැරඹිය හැක්කේ අන්තර්ජාලයට එකතු කරන ලද වීඩියෝ දර්ශන. වර්තමානයේ මෙහි ග්‍රාහකයන් සංඛ්‍යාව මිලියන 300යි. YouTube තහනම් කර ඇති රටවල් විදිහට චීනය, තායිලන්තය සහ තුර්කිය හඳුන්වන්න පුළුවන්. අන්තර්ජාල අපරාධ වැඩිම තියෙන චීනයේ. බටහිර වෙබ් අඩවි සමග යුද වදින චීනයේ ආයතනයේ අන්තර්ජාතික ආරක්ෂණ සමාගම. තොරතුරු තාක්ෂණය යනු පරිගණක ජාලගත කිරීම මගින් දත්ත ලබා ගැනීම, ගබඩා කිරීම හා හැසිරවීම. ශ්‍රී ලංකාවේ වර්තමාන තොරතුරු තාක්ෂණතාවයේ 35ක් පමණ. ශ්‍රී ලංකාවේ ඉරුදින දහම් පාසල් ව්‍යාපාරය ආරම්භ කරන්න පුරෝගාමී විදේශිකයා ඕල්කට්තුමා. ඉරුදින දහම් පාසල් ඇතිකිරීම සඳහා සහයෝගය දැක්වූ ආයතනයේ පරම විඤ්ඤාත සමාගම. නව පාසල් සංවර්ධන සමිතියේ සභාපතිත්වයෙන් නිල බලයෙන්ම ලැබෙන්නේ පාසලේ විදුහල්පතිට. නව පාසල් සංවර්ධන සමිතියේ සමාජික ගාස්තුව ලෙස කොපමණ මුදලක් තෝරා ගන්න පුළුවන්ද? වර්ෂයකට රුපියල් 50 සිට රුපියල් 600 අතර මුදලක්. 2016 වනට බලාපොරොත්තු වූ තොරතුරු සාක්ෂරතාවය ඉහළ දැමීමේ ඉලක්කය 75ක් තිබුණා. ශ්‍රී ලංකාවේ තොරතුරු සාක්ෂරතාවය දියුණු කිරීම සඳහා මූලිකත්වයේ ගෙන ඇති ආයතනය ICTA. ICTA ආයතනයේ තොරතුරු සාක්ෂරතාවය දියුණු කිරීම සඳහා යොදාගෙන ඇති පියවර ඊගම්මාන ඇතිකිරීම, රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය ඇතිකිරීම. පහත සඳහන් ජාත්‍යන්තර දිනයන් සමරනු ලබන්නේ කිනම් දිනවලද? දත්ත සුරකීමේ දිනය ජනවාරි 28, ලෝක නිදහස් මෘදුකාංග දිනය සැප්තැම්බර් 18, පරිගණක ආරක්ෂාව තහවුරු කිරීම නොවැම්බර් 30, ජාත්‍යන්තර විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ සමාජ දිනය මැයි 17. Connect a School, Connect a Community ව්‍යාපෘති ආරම්භන ශ්‍රී ලංකාවේ පාසල්වල තොරතුරු තාක්ෂණ අවශ්‍යතා ප්‍රවර්ධනය කිරීම. E-Enable ව්‍යාපෘති ආරම්භන තොරතුරු තාක්ෂණය සාක්ෂරතාවය වර්ධනය කිරීම. ශ්‍රී ලංකාවේ ප්‍රථම පුස්තකාලය ස්ථාපිත කළේ ඉපලෝගම රණවිරු සෙවණගම. ශ්‍රී ලංකාවේ ප්‍රථම තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථාන ස්ථාපිත කළේ මාලඹේ. ශ්‍රී ලංකාවේ ප්‍රථම තොරතුරු තාක්ෂණ ගම්මානය හා උද්‍යානය ස්ථාපිත කරන ලද්දේ පිළිවෙලින් මාලඹේ සහ හම්බන්තොට. ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ, ගුවන්විදුලි හා රූපවාහිනී විකාශනය සහ ජාතික ආරක්ෂාව සම්බන්ධ තොරතුරු සම්ප්‍රේෂණය කිරීමට අවශ්‍ය තොරතුරු තාක්ෂණ උපකරණ වලට මූලික පදනම දැමීම සඳහා කොළඹ නගරයේ ඉදිකිරීමට යෝජිත කුළුණ නෙළුම් කුළුණ Intel World Ahead වැඩසටහනේ මූලික අරමුණු පරිගණක සහ මෘදුකාංග නිවැරදි භාවිතා කරමින් පාසල් සිසුන්ට යාවත් කාලීන නූතන තාක්ෂණය ලබා දීම. ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ ප්‍රථම තොරතුරු තාක්ෂණ ගෙවුම් බිහිදොර ශ්‍රී ලංකා සර්ට්, ලොව ජනප්‍රිය ඊමේල් සේවා ජාලය හොට්මේල්. වර්තමානයේ තොරතුරු තාක්ෂණයෙන් ඉදිරියේම සිටින රටවල් වන්නේ ඉන්දියාව සහ චීනය. විශේෂයෙන් මෘදුකාංග තාක්ෂණයෙන් ඉදිරියේම ඉන්න ඉන්දියාව. ඉන්දියාවේ තොරතුරු තාක්ෂණ අගනගරයේ බැංගලෝරය.
ආර්ථික විද්‍යාවේ ඇඩම් ස්මිත්, නූතන දේශපාලන විද්‍යාවේ පියා මැකියාවලි, දේශපාලන විද්‍යාවේ පියා ඇරිස්ටෝටල්, අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක සැමට අධ්‍යාපනයේ අරමුණු, මුල් ළමා විය රැකවරණය හා අධ්‍යාපනය, පූර්ණ ප්‍රාථමික අධ්‍යාපනය, තරුණ හා වැඩිහිටි ඉගෙනීම, සාක්ෂරතාවය, ලිංගික සමානාත්මතාවය, අධ්‍යාපනයේ ගුණාත්මක භාවය. ඊතක්ෂලාව කියලා කියන්නේ සාමාන්‍ය අධ්‍යාපනය සඳහා ජාතික විද්‍යුත් ඉගෙනුම් බිහිදොර. නැනස රූපවාහිනී අධ්‍යාපන විකාශනය යනු ශ්‍රී ලාංකීය පාසල් දූ දරුවන් සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පිදෙන දුරස්ථ ඉගෙනුම් වැඩසටහනක්. නැනස රූපවාහිනී අධ්‍යාපන වැඩසටහනේ අරමුණු සුවිශේෂී දක්ෂතා දරුවන්ගේ විෂයානුබද්ධ දැනුම හා අත්දැකීම් දිවෙන පුරා විසිරී සිටින සමස්ත දූ දරුවන්ටත් ප්‍රජාවටත් ලබා දෙන එක. ඊට අමතරව පාසල් දූ දරුවන් සඳහා ඉලක්ක කරගත් නිර්මාණකරණය කළ ලද කාලානුරූප වැඩසටහන්, විචිත්‍රාංග වැඩසටහන් නැනස මගින් විකාශනය කිරීමට කටයුතු යොදලා තියෙනවා. රත්මලානේ ධර්මාලෝක හිමියන් පිළිබඳ කෙටි හැඳින්වීමක් කළොත් 1837 පැවතුණා. පැලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන පිහිටුව දැල්ණිය ධර්මාලෝක බෞද්ධ පාසල ආරම්භ කළා. පානදුරා වාදයේ මූලාරම්භක කට්ටුව බවට පත් වුණා. මිගිටුවත්තේ ගුණානන්ද හිමියන් පිළිබඳ කෙටි හැඳින්වීමක් කළොත් 1825 දී පැවතුණා. ක්‍රිස්තියානි ප්‍රචාරක කටයුතු වලට එරෙහිව පොතපත ලියව බෞද්ධ පඬිතුකෙක් පුරෝගාමිකයෙක් විදිහට වැඩ කරා. ටිබෙට් ජාතික එස් මහින්ද හිමියන් පිළිබඳ කෙටි හැඳින්වීමක් ඔබට විද්‍යෝදය පිරිවෙනින් අධ්‍යාපනය හදාරලා 1931 උපසම්පදා වෙලා ආනන්ද විදුහලේ ගුරුවරයෙක් විදිහට සේවය කළා. ගද්‍ය පද්‍ය කෘතීන් 40ක් විතර රචනා කරා. හෙන්රි ස්ටිල් ඕල්කට් තුමා පිළිබඳ ඔබට කෙටි හැඳින්වීමක් 1875 ශ්‍රී ලංකාවට ආවා. ගාල්ලේ පරම විඤ්ඤාත සමාගම් පීඨයක වෙසක් පොහොය දින රජයේ නිවාඩු දිනයක් කරන්න පුරෝගාමී වුණා. ලාංකික බෞද්ධ දරුවන්ට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දීමේ පාසල් පීඨයව ඉරිදා දහම් පාසල පීඨයව බෞද්ධ අයිතිවාසිකම් වෙනුවෙන් බ්‍රිතාන්‍ය රජයට කරුණු දැක්වීම කළා. අනුගාමික ධර්මපාල තුමා පිළිබඳ ඔබට කෙටි හැඳින්වීමක් එතුමාගේ ගිහි නම ඩොන් ඩේවිඩ් හේවා විතාරණ බෞද්ධ පාසල් ප්‍රථම සාමාන්‍ය අධිකාරී ලෙස කටයුතු කළා. බුද්ධගයාවට යාම සහි බන්සලක් පිහිටුව මහා බෝධි සමාගම් පිහිටුව සිංහල බෞද්ධ පුවත්පත ආරම්භ කළා. පොන්නම්බලම් රාමනාදන් මහතා පිළිබඳවත් ඔබට හැඳින්වීමක් 1879 දී වස්ත්‍රදායක සභාවේ සමාජිකයෙක් වුණා. 1879-1892 දක්වා සොලිසිටර් ජෙනරාල් පදවිය ඉසිලෙව්වා. ලංකාවේ නීති විද්‍යාලයේ පිහිටීමේ පුරෝගාමියා වුණා. වස්ත්‍රදායක සභාවේ උගත් ලාංකිකයන්ට වෙන් කළ අසුනේ මුල්ම හිමිකරුවා වුණා. රාමනාදන් විශ්වවිද්‍යාලයේ රාමනාදන් විද්‍යාලයේ පරමේශ්වරම් විද්‍යාලය ආරම්භ කළා. ජාතික ව්‍යාපාරයේ ක්‍රියාකාරී සමාජිකයෙකු වුණා. ආරුමුග නාවලතුමා පිළිබඳ ඔබට කෙටි හැඳින්වීමක් සිය ජාතියට පුනර්ජීවය ලබා දීම සඳහා නාවලට යන ගරුනාමය ලැබුවා. වසර 30කට අධික කාලයක් හින්දු ධර්ම දේශකයෙක් ලෙස ක්‍රියා කළා. බයිබලයේ දෙමළ බසට පරිවර්තනය කළා. නූතන දෙමළ ගද්‍ය සාහිත්‍යයේ පියාල සතටත් පිදුම් ලබනවා. MC සිද්ධිලෙබි මහතා පිළිබඳව ඔබට දැන ගැනීමට අවශ්‍ය දේවල් මුස්ලිම් පුරුදු ව්‍යාපාරයේ පුරෝගාමියා විදිහට අපි එතුමන් හඳුනා ගන්නවා. 1882 දී මර්දාන සහිරා විද්‍යාලය මහනුවර මුස්ලිම් බාලිකා විද්‍යාලය ආරම්භ කරන්න පුරෝගාමී වෙනවා. මුස්ලිම් නේෂන් සහ ඥාන ප්‍රදීපම් පුවත්පත් ආරම්භ කරන්න මුල් වුණා. වස්ත්‍රදායක සභාවට මුස්ලිම් නියෝජනයක් ලබා ගන්න කටයුතු කරා. ටීවී ජයා මහතා පිළිබඳව ගුරුවරයෙකු ලෙස සිය ජීවන වෘත්තිය ආරම්භ කරලා සමස්ත ලංකා ගුරු සේවයේ සභාපති ලෙසට පත් වුණා. කොළඹ සහිරා විද්‍යාලයේ විදුහල්පති විදිහට කටයුතු කරා. වස්ත්‍රදායක සභාවේ සමාජිකයෙකු වුණා. රාජ්‍ය මණ්ඩල සභාවේ නියෝජිතයෙකු ලෙස පත්වීම ලැබුවා. අගනුවර ප්‍රධාන පෙළේ පාසලක් වැඩ දියුණු කළ බොරැල්ල ඩී.එස්. සේනානායක විද්‍යාලයේ ආරම්භකයා RIT අලස් මහතා 1991 දී පත් කළ ජාතික අධ්‍යාපන කොමිසමේ ප්‍රධානත්වයේ දැරුවේ මහාචාර්ය ලක්ෂ්මන් ජයතිලක. අධ්‍යාපන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රථම වාට පැවැත්වුණේ 1951 දී. 1962 ජනවාරි 5 වෙනි දින ශ්‍රී ලංකාවේ ආරම්භ වූ දෙවන වෛද්‍ය විද්‍යාපීඨය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල, ඉංග්‍රීසි, දෙමළ භාෂා තුනෙන්ම ඉගැන්වීම් කටයුතු කරන්නේ 1960 ඔක්තෝබර් මාසයේ ඉඳන්. දරුවන්ගේ අධ්‍යාපනයේ මාධ්‍ය තෝරා ගැනීමේ සම්පූර්ණ අයිතිය දෙමාපියන් වෙත පවරනු ලැබුවේ 1967 දී. ශ්‍රී ලංකාවේ බෞද්ධ අධ්‍යාපනයට විශාල මෙහෙවරක් කළ ඇමරිකානු ජාතික කාන්තා මාරු මියුසියස් හිගින්ස් මැතිණිය සිජාවතුරුපුර විශ්වවිද්‍යාල ප්‍රථම උපකුලපතිවරයා ආචාර්ය ඊඩබ් අධිකාරම ප්‍රසිද්ධ ඉගැන්වීම් දෙපාර්තමේන්තුව ආරම්භ කළ 1869 දී. ප්‍රසිද්ධ ඉගැන්වීම් දෙපාර්තමේන්තුවේ පළමු අධ්‍යක්ෂකවරයා වුණේ ජේ.එස්. ලොරි. කරුණාකර මහතා නීතිඥයෙකු ලෙස දියුණු දෙනු ලැබුවේ 1910 දී.
කරුණාකර මහතා ව්‍යවස්ථාදායක සභාවට තේරීපත් වුණේ 1920 දී. පොළොන්නරු යුගයේ පැවති ප්‍රධානතම අධ්‍යාපන මධ්‍යස්ථානයේ ආලාහන පිරිවෙන පොළොන්නරු යුගයේ ප්‍රසිද්ධියට පත් සෙසු පිරිවෙන විදිහට කෑරගල පద్මාවතිය පලාබත්ගල ආරණායක පිරිවෙන තොටගමේ විජයබා පිරිවෙන රයිගම ශ්‍රී ගණානන්ද පිරිවෙන පැපිලියානී සුනිත්‍රා දේවී පිරිවෙන 1891 මුස්ලිම් පාසලක් පළමුවට ආරම්භ කළේ මහනුවර මරදාන සහ ගම්පහ සහිරා විදුහල ආරම්භ කළ වර්ෂය 1892 ලංකා විශ්වවිද්‍යාල පේරාදෙණියට ගෙන ගිය 1972 දී කටුබැද්ද උසස් කාර්මික විද්‍යාලය මොරටු විශ්වවිද්‍යාලය බවට පත් කරන්නේ 1972 දී යාපනය විශ්වවිද්‍යාලය 1974 දී ආරම්භ කරන්නේ බොරැල්ල දේශීය ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ විශ්වවිද්‍යාලයක් මට්ටමට උසස් කරන්නේ 1977 දී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව ආරම්භ වෙන්නේ 1978 දී ISBN අංකය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන්නේ 1986 දී ISBN අංකයක අංක 13ක් තියෙනවා විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ වර්තමානයේ කුමන නමකින් හඳුන්වනවද කැලණිය විශ්වවිද්‍යාලය නමින් විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ නම වර්තමානයේ හැඳින්වෙන ලෙස වෙනස් කළ 1966 දී ප්‍රාදේශීය අධ්‍යාපන කාර්යාල කලාපීය අධ්‍යාපන කාර්යාල ලෙස වෙනස් කළේ 1995 දී අවුරුදු 5-14 අතර සිසුන්ට අධ්‍යාපන ලැබීම අනිවාර්ය කරලා තිබුණේ 1996 සිට නොමිලේ දිවාහාර ලබා දීම නතර කරා 1996 දී උසස් පෙළට සාමාන්‍ය පොදු පරීක්ෂණ විෂය හඳුන්වා දුන්නේ 1998 දී ජාතික ගුරු අධ්‍යාපන අධිකාරිය පිහිටුවේ 1998 දී උසස් පෙළ විෂයන් 4 සිට 3 දක්වා අඩු කළේ 1998 දී නවකෝදයේ තහනම් කළ පනත 1998 අංක 2 රාජ්‍ය විශ්වවිද්‍යාල පමණක් නොව වෙනත් ආයතන වලටද උපාධි ලබා දීමේ අවස්ථාව ලබා දුන්නේ 1999න් පසුව පොතක දක්නු ලැබෙන ISBN අංකය කියලා කියන්නේ අන්තර්ජාතික ප්‍රමිති ග්‍රන්ථ අංකය දිවයිනේ පාසල් හා ළමුන් අතර සම්බන්ධතාවය ඇති කිරීමට ආරම්භ ආදී වෙබ් අඩවිය www.schoolnet.lk අධ්‍යාපනය ලබන සිසුන්ට තොරතුරු තාක්ෂණික පහසුකම් ලබා දීමට ආරම්භ වැඩසටහන වෙබ් පාඨශාලා දැනුම ලබා දීමට ආරම්භ අධ්‍යාපනික රූපවාහිනී වැඩසටහන් නැනස ජාතික පාසල ළමා මිතුරු පාසල් කියලා කියන්නේ විශ්ව ළමා අයිතිවාසිකම් ප්‍රකාශයට අනුව සියලුම ළමුන්ගේ සියලුම අයිතිවාසිකම් සපුරාලන පාසල විශ්ව ළමා අයිතිවාසිකම් ප්‍රකාශනයට ශ්‍රී ලංකාව අත්සන් තබන්නේ 1991 දී විශ්ව ළමා අයිතිවාසිකම් ප්‍රකාශනයට අත්සන් තැබීමෙන් ශ්‍රී ලංකාව එකග වී ඇති වගන්ති ජීවත් වීමට ඇති අයිතිය රැකවරණයට ඇති අයිතිය සංවර්ධනයට ඇති අයිතිය සහභාගීත්වයට ඇති අයිතිය ලංකාවේ අඩුම පාසල් සංඛ්‍යාව පිහිටි පළාත උතුරු පළාත ශ්‍රී ලංකාව තුළ වෛද්‍ය උපාධියක් සම්පූර්ණ කිරීමට වසර ගත වෙනවා 5ක් ලංකාවේ ඇති අධ්‍යාපන දිස්ත්‍රික්ක 30යි අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පළමු චිත්‍රකලා පරීක්ෂකවරයා වුණේ CF වින්සර් පාසල් නොයන ළමුන්ට අධ්‍යාපන ලබා සිතා සමෘද්ධි හා දියුණුකම් පිළිදැකීමේ අමාත්‍යාංශය හඳුන්වා දුන් වැඩසටහන සිබ්දොර සිසු සැරිය යනු සහන ගාස්වරතේ පාසල් දරුවන්ට අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රවාහන අමාත්‍යාංශය ලබා දෙන ප්‍රවාහන සේවාවයි ගුරුවරයෙකු සතු යුතු ගුණාංග ටීචර් කියන නමේ අකුරු වලට අනුව T trainer E educator A actor C coordinator H healer E executive R researcher කොළඹ විශාඛා විද්‍යාලය ආරම්භ කරන ලද්දේ 1917 දී කනිෂ්ඨ පාඨශාලා සහතික පත්‍ර විභාගය සහ ජ්‍යෙෂ්ඨ පාඨශාලා විභාගය හඳුන්වා දෙනු ලැබුවේ 1939 පාසල් හැර යාමේ සහතික පත්‍ර විභාගය වෙනුවෙන් පාසල් අවුරුද්ද ජනවාරි වලින් ආරම්භ වී දෙසැම්බර් වලින් අවසන් වන සකසන ලද්දේ 1939 දී අංක 39 දරන අධ්‍යාපන ආඥාපනත කන්නාගර මැතිතුමා විසින් සම්මත කර ගන්නා ලද්දේ 1939 දී සාමාන්‍ය ළමයෙකුගේ සලකන වයස් මට්ටම අවුරුදු 18ට අඩු වියපත් ළමයා සංකල්පයේදී ළමයා යනු 12 සහ 22 අතර වයස ලෝක ගුරු දිනය ප්‍රකාශයට පත් කළේ 1991 ඔක්තෝබර් 5 අධ්‍යාපනය යනු දැනුම එක් පරම්පරාවක සිට තවත් පරම්පරාවක් දක්වා ගමන් කිරීමේ ක්‍රියාවලියක්. අධ්‍යාපනයේ පොදු අරමුණ සම්පූර්ණ මිනිසෙකු බිහි කිරීමේ අරමුණින් කෙරෙන ශාරීරික බුද්ධිමය භාවාත්මක සහ ගුණාත්මක සංකලනයක් කිරීම. අධ්‍යාපන අමාත්‍යාංශයේ දැක්ම ශ්‍රී ලාංකික අනන්‍යතාවයේ හවුල්කරුවන් වන දක්ෂ පුරවැසි පිරිසක් මගින් ජාත්‍යන්තර සමාජයේ විශිෂ්ටත්වය කරා එළඹීම. අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙහෙවර පාර්ශවකරුවන් තෘප්තිමත් භාවයට ලක්වන අයුරින් කාර්යක්ෂමතාව හා උසස් ගුණාත්මක භාවයට යොමු වන අධ්‍යාපනයේ නවීකරණය කරන ලද සහ නූතන ප්‍රවේශයක් තුළින් ජාත්‍යන්තර ප්‍රවණතාවයන්ට සරිලන පරිදි දක්ෂ පුරවැසි පිරිසක්
බිහි කිරීම. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යාංශය පිහිටියේ බත්තරමුල්ල ඉසුරුපායේ. අධ්‍යාපන කොමිෂන් සභාවේ දැක්ම ශ්‍රී ලාංකේය අනන්‍යතාවය සුරක්ෂිත කරන්නා වූත් සියලු අභියෝගයන්ට මුහුණ දීම සඳහා යොදාගත හැකි බව සහ සාධාරණත්වය සහතික කරන්නා වූත් පරිපූර්ණ අධ්‍යාපනයක් සැමට ලබා දෙන පෘථුල ජාතික ප්‍රතිපත්ති රාමුවක් ගොඩනැගීම. අධ්‍යාපන කොමිෂන් සභාවේ මෙහෙවර අධ්‍යාපන පද්ධතියේ සියලු අංශ නොකඩවා පවත්වාගෙන යාම සහතික කරන්නා වූත් ශ්‍රී ලංකාවේ වෙනස් වන අවශ්‍යතාවයන්ට අනුකූලතාවය දැක්වීමේ හැකියාව ඇත්තා වූත් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති සාකච්ඡා කිරීම සහ නිර්දේශ කිරීම. අධ්‍යාපනයේ ප්‍රධාන අංශ 3 දැනුම, ආකල්ප සහ කුසලතා. අනිවාර්ය අධ්‍යාපන රීතිය යටතේ ළමයෙකු කිසියම් වයසක් දක්වා පාසලක විධිමත් අධ්‍යාපනයක් ලැබිය යුතුයි. එම වයස නම් අවුරුදු 5ත් අවුරුදු 16ත් අතර. මීට පෙර එය පැවතියේ අවුරුදු 5ත් අවුරුදු 14ත් අතර ලෙස. පාසලක් විවෘත කරන්නා බන්ධනාගාරයක් වසා දමයි යනුවෙන් ප්‍රකාශ කරන ලද්දේ මහත්මා ගාන්ධිතුමන්. ශ්‍රී ලංකාවේ නීති අධ්‍යාපනය සලසන රාජ්‍ය ආයතන සංඛ්‍යාව 5යි. චරිතායන අධ්‍යාපනය ගොඩනැගීමට හේතුවන ප්‍රධාන සාධක නම් පවුල, පාසල, ආගමික මධ්‍යස්ථාන, ජනමාධ්‍ය ඇතුළු වැඩිහිටි ප්‍රජාව. ශ්‍රී ලංකාවේ හඳුන්වා දී ඇති අධ්‍යාපන අරමුණු ක්‍රියාශීලී ජාතික ඒකාබද්ධතාවයක්, ජාතික අනන්‍යතාවයක් හා ජාතික සමගියක් ගොඩනැගීම, පෘථුල වශයෙන් විසිර යන සාධාරණ සමාජ රටා පිහිටුවීම දැරිය හැකි ජීවන රටාවක් ගොඩනැගීම, එක්වරම ඵලදායී ආත්ම තෘප්තිය ලැබීමට මඟ සලසන්නා වූත් ජීවනෝපායන් සහ රැකියා අවස්ථා සොයා ගැනීම, රටේ සමාජීය හා ආර්ථික වර්ධනයට ආධාර වන මානව සම්පත් සංවර්ධනයේ සහභාගීත්වය, ජාතිය ගොඩනැගීමේ කටයුතු වලට සම්බන්ධ වීම වෙනස් වීම වලට ගැළපෙන පරිදි ඉගෙනීම හා සකස් වීමේ ශක්තිය උදා කර ගැනීම, ව්‍යාකූලෝත් අනපේක්ෂිතෝත් අවස්ථාවලට මුහුණ දීම හා සංරක්ෂිත ස්ථාවර හැඟීමක් ඇති කර ගැනීම, ජාත්‍යන්තර සමාජයේ ගෞරවනීය ස්ථානයක් අත්පත් කර ගැනීම. රටක අධ්‍යාපන පරමාර්ථ සහ අරමුණු ඉටු කර ගැනීමට බලපාන සාධක මොනවාද? සංස්කෘතිය, දේශපාලන වාතාවරණය, දර්ශනය, ආර්ථික ක්‍රියාවලිය, රටේ භූගෝලීය පිහිටීම. අධ්‍යාපනයේ ප්‍රධාන ස්වරූප මොනවාද? විධිමත් අධ්‍යාපනය, අවිධිමත් අධ්‍යාපනය සහ නොවිධිමත් අධ්‍යාපනය. පුද්ගලයා වැඩි වශයෙන් ඉගෙනුම ලබන්නේ මින් කවර අධ්‍යාපන ස්වරූපයක් අනුවද? අවිධිමත් අධ්‍යාපනය. අධ්‍යාපනයේ බහුවිධ කාර්යයන් දක්වන්න දැනුම ඒකරාශී කිරීමේ වැඩපිළිවෙලක්, සංස්කෘතිය සම්ප්‍රේෂණය කරන්නා වූ ක්‍රියාවලියක්, පුද්ගලයන්ගේ වර්ධනයක් සිදු කරන්නා වූ වැඩපිළිවෙලක්, පුද්ගලයන්ගේ චර්යා හැඩගස්වන්නා වූ වැඩපිළිවෙලක්. ප්‍රමිතියකින් යුතු මිනිසෙකු බිහි කිරීමට අධ්‍යාපනය තුළින් දරුවාට සපයන අවම පොදු නිපුණතා මොනවාද? සංවේදනීය පිළිබඳ නිපුණතාවය, පරිසරයට අදාළ නිපුණතාවය, ආචාර ධර්ම වලට අදාළ නිපුණතාවය, ක්‍රීඩා හා විවේකයේ පිළිබඳ නිපුණතාවය, ඉගෙනීම පිළිබඳ නිපුණතාවය. අධ්‍යාපනයට අදාළ මෙම නිපුණතා හඳුන්වා දුන් ආයතනය කුමක්ද? ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ 1992 දී පළමු වාර්තාවකින් තමයි මෙලෙස අධ්‍යාපනයට අදාළ නිපුණතා හඳුන්වා දී ඇත්තේ. සංනිවේදන නිපුණතාවය යටතේ ඇති උපනිපුණතා නම් සාක්ෂරතාවය, ගණනය සහ මානනය, රූපණය. සාක්ෂරතා නිපුණතාවය යන්නට කුමනද ඈත් වෙනවද? කල්පනා කිරීම, සවන් දීම, පැහැදිලි උච්චාරණය, අර්ථය අවබෝධ වන පරිදි කියවීම, නිවැරදි සහ පැහැදිලි ලිවීම යන නිපුණතාවයන් පහ තමයි නිපුණතාවයන් පහ වුමාරු කර ගැනීම තමයි සාක්ෂරතා නිපුණතාවයෙන් අදහස් වන්නේ.
ගණනය හා මානනය තුළ හුවමාරු කරගත යුතු නිපුණතාවයන් 5ක් හඳුනාගෙන තියෙනවා. එනම් ඉලක්කම් භාවිතය, කාලය සහ අවකාශය ගණන් කිරීම, ගණන් බැලීම, ක්‍රමානුකූලව මැනීම ආදිය. රූපණය තුළ අන්තර්ගත නිපුණතා 6යි. එනම් රූප සටහන් අවබෝධ කර ගැනීම, රූප සටහන් භාවිතයෙන් අදහස් ඉදිරිපත් කිරීම, රූප සටහනකින් ආකෘතියකින් වර්ණ වලින් විස්තර උපදේශ අදහස් ප්‍රකාශ කිරීම සහ සටහන් කිරීම යන ආදිය. පරිසරයට අදාළ නිපුණතාවය යටතේ ඇති අංශ 3ක් තියෙනවා. පරිසරයට අදාළ නිපුණතාවය යටතේ තියෙන අංශ 3 තමයි සමාජීය, ජීව විද්‍යාත්මක සහ භෞතික පරිසරය කියලා කියන්නේ. සමාජීය පරිසරය යටතේ ඇති නිපුණතා 7යි. පොදු සමාජයේ සමාජිකයෙකු ලෙස සමාජ සම්බන්ධතා, පෞද්ගලික හැසිරීම්, සාමාන්‍ය හා සම්මානනයන්, අයිතිවාසිකම්, නෛතික පැවරුම්, වගකීම්, යුතුකම් සහ නිපුණතා කියන 7. ජීව විද්‍යාත්මක පරිසරය තුළ අන්තර්ගත නිපුණතා ලෙස සජීව ලෝකයේ මනුෂ්‍යත්වයේ, පරිසර පද්ධතිය, ගස් කැලෑ, මුහුදු ජලය, වායුව සහ ජීවය, පැලෑටි, සත්වහා මනුෂ්‍ය ජීවය යනාදී බොහෝ දේට සම්බන්ධ වූ හැඟීම් සහ කුසලතා අත්පත් කර ගැනීම. භෞතික පරිසරය යන්නට අන්තර්ගත නිපුණතා නම් අවකාශයේ බල ශක්තිය, ඉන්ධන හා ද්‍රව්‍ය පිළිබඳ නිපුණතාවය සහ ඒ පිළිබඳ අවබෝධයද මිනිස් ජීවිතයට භාණ්ඩ, ආහාර, රෙදිපිණි, නිවාස, සෞඛ්‍ය, නින්ද ගිමන් හැරීම, විවේකය යනාදී බොහෝ දේට සම්බන්ධ වූ හැඟීම් සහ කුසලතාවයන්ද ඉගෙනීමට හා ජීවත් වීමට කොතෙකුත් දේ සකස් කර ගැනීම පිණිස උපකරණ භාවිතා කිරීමේ කුසලතාවයද අත්පත් කර ගැනීම. ආචාර ධර්ම වලට අදාළ නිපුණතාවය සාක්ෂාත් කර ගැනීමට වර්ධනය කර ගන්න ඕන අවම දෑ ලෙස සඳහන් වන්නේ මිනිසාගේ ගුණාත්මක භාවය වර්ධනය කරන සදාචාර ධර්ම, වෙනත් ආගමික ඉගැන්වීම්, මතවාද, වත්පිළිවෙත්, පුද පූජා, එදිනදා පැවැත්වෙන සිරිත් විරිත්, විවිධ ගති පැවතුම් හා ඒවාට අනුකූල වන පරිදි වෙනස්කම් වලට ගරු කරමින් සහ වෙනස්කම් වින්දනය කරමින් කටයුතු කිරීමට තමා තුළ ඇති කරගත යුතු වර්ධනයක් තමයි මේ නිපුණතාවය ඉටු කර ගැනීමට අවශ්‍ය අවම සාධක වන්නේ. ක්‍රීඩා සහ විවේකයේ පිළිබඳ නිපුණතාවය. ඒකත් අපි කෙටියෙන් හඳුනා ගමු. අධ්‍යාපනයේ සම්බන්ධ සාමාන්‍ය දැනීම් ප්‍රශ්න පත්‍රවල කෙටි සටහන් ලියන්න එන්න පුළුවන්කම තියෙන නිසා. ක්‍රීඩා සහ විවේකයේ පිළිබඳ නිපුණතාවය සතුට හා ඒ හා සමාන මානසික පෙළඹීම් සඳහා සහභාගීත්වය තමයි ඇත්තටම මෙතනින් අදහස් කරන්නේ. විවිධ ක්‍රීඩා කිරීම සම්බන්ධව විවේකයේ ගත කරන ආකාරය සහ ශාරීරික මානසික සංවර්ධනයට එම අවස්ථා යොදා ගැනීම යනාදී මේ නිපුණතාවයට අදාළ වෙනවා. විශ්ලේෂණය කිරීම, සංශ්ලේෂණය කිරීම, නිගමනවලට එළඹීම, නිගමන පිළිබඳ නැවත අධ්‍යයනය කිරීම, නිගමන ක්‍රියාවන් බවට පත් කිරීම, ක්‍රියාවන් සඳහා ක්‍රමෝපායන් සහ උපක්‍රම සැලසුම් කිරීම, ප්‍රතිඵලය පිළිබඳ පූර්ණ අවබෝධයක් ඇති කර ගැනීම, ප්‍රතිඵල සැලසුම් කිරීම සහ වෙනස් කිරීම, උගත දේ නැවත සමීක්ෂණය කිරීම, යාවත්කාලීන කිරීම, ඒ පිළිබඳව දිගටම සිත යොමු කර සිටීමේ ශක්තිය පිළිබඳ අවබෝධය ඕනෑම අවස්ථාවක ඉතා සුළු දේ පිළිබඳව සැලකිලිමත් වීමට ඇති කැමැත්ත හා ජීවිත කාලය තුළම කුමක් හෝ යමක් ඉගෙනීමට ඇති සූදානම ඉගෙනීම පිළිබඳ නිපුණතාවයේ ප්‍රධාන ලක්ෂණ බවට පත්වෙනවා. නොවිධිමත් අධ්‍යාපනය වර්තමාන සමාජයට අත්‍යවශ්‍ය අංගයක් විදිහට සැලකනවා. මෙමගින් සමාජයට ඉටුවන සේවාවන් මොනවාද? නොවිධිමත් අධ්‍යාපනය. විධිමත් අධ්‍යාපන අවස්ථා නොලද එමෙන්ම විධිමත් අධ්‍යාපනයෙන් කලින් ඇද වැටෙන පුරවැසියන් සඳහා අධ්‍යාපන අවස්ථා සලසන්න නොවිධිමත් අධ්‍යාපනයට පුළුවන්. කුසලතා රහිත එමෙන් මාර්ධ වශයෙන් කුසලතා සහිත වැඩ කරන ජනතාව වෙනුවෙන් පුළුල් පරාසයක විහිදුණු කුසලතාවයන් ලබා දෙන්නත් නොවිධිමත් අධ්‍යාපනයට පුළුවන්කම තියෙනවා. විධිමත් අධ්‍යාපන පද්ධතියෙන් ලබාගත් දැනුම කුසලතා වැඩි දියුණු කර ගැනීමට උදව්වක් වෙනවා මෙමගින්. නවෝත්පාදනයට අවස්ථා සැලසීමත් නොවිධිමත් අධ්‍යාපනයේ ප්‍රයෝජනයක්. අධ්‍යාපන ප්‍රසංස්කරණයකදී සැලකිල්ලට ගන්න ඕන කරුණු මොනවද? අරමුණ, විනය, විෂය අන්තර්ගතය, ගුරුවරයාගේ තත්වය, අධ්‍යාපන පරිපාලනය. අධ්‍යාපනයේ සම්බන්ධ අරමුණු ප්‍රධාන වශයෙන් කොටස් 3යි මොනවද?
ජාතික අරමුණු, ප්‍රාදේශීය අරමුණු, පුද්ගල අරමුණු. විනයට උපකොටස් දෙකයි. ඒ මොනවද? ශිෂ්‍ය විනය, ජාතික විනය. විෂය අන්තර්ගතයේ යටතේ අන්තර්ගත විය යුතු කරුණු, බහාලිය යුතු වයස් කාණ්ඩ ඉගැන්වීමේ ක්‍රමය, ප්‍රවීණත්වයේ ලබාගත යුතු අංශවලට බෙදීම. ගුරුවරුන්ගේ තත්ත්වයේ යටතේ සැලකිලිමත් විය යුතු කරුණු, වැටුප්, පුහුණුව, ගුරු මාරු වීම සහ උසස් වීම. විෂය සමගාමී ක්‍රියාකාරකම් වැදගත් ඇයි? ආකල්ප හා කුසලතා පිළිබඳ අත්දැකීම් ලබා ගන්න පුළුවන්. දැනුම රැස් කිරීමට අමතරව නිර්මාණාත්මකව හා විශ්ලේෂණාත්මකව බුද්ධිමත් යමක් විග්‍රහ කිරීමේ හැකියාව වර්ධනය කරලා දෙනවා. උසස් අධ්‍යාපනය සඳහා පිවිසෙන පිරිස යාන්ත්‍රීකරණය කරන ලද පිරිසක් වෙනුවට නිර්මාණශීලී පිරිසක් බවට පත් වෙනවා. බුද්ධිමත් පුරවැසියන් පිරිසක් බිහි කළ හැකි වීම, අධ්‍යාපන කුසලතා වලින් පරිපූර්ණ පුද්ගලයෙකු බිහි කළ හැකි වීම සහ පෞරුෂ වර්ධනයක් ඇති කර ගැනීමට හැකියාවක් ලැබීමත් වැදගත් වෙනවා. විෂය සමගාමී ක්‍රියාකාරකම් පාසල තුළ ක්‍රියාත්මක මට්ටමේ පවත්නා ගැටලු මොනවාද? පාසල් පද්ධතිය අපොස උසස් පෙළ මට්ටමේදී විෂය සමගාමී ක්‍රියාකාරකම් වල යෙදෙන ශිෂ්‍ය පිරිස අඩු වෙනවා. විෂය සමගාමී ක්‍රියාකාරකම් වල ඇති වැදගත්කම් පිළිබඳ ගුරුවරුන් තුළ පවතින අනවබෝධය. විෂය සමගාමී ක්‍රියාකාරකම් අපේක්ෂිත ගුණාත්මක අන්දමින් පාසල් තුළ ක්‍රියාත්මක නොවීම. විෂය සමගාමී ක්‍රියාකාරකම් තුළින් පෞරුෂ වර්ධනයට අදාළ පුද්ගලයන් තැනීම පිළිබඳ අවධානය යොමු නොකොට ක්‍රියාත්මක කළ යුතුය යන අදහසින් පමණක් පාසල් තුළ ක්‍රියාත්මක කිරීම. විෂය සමගාමී ක්‍රියාකාරකම් සාර්ථකව ඉටු කර ගැනීමට අවශ්‍ය මූල්‍ය, භෞතික හා මානව පහසුකම් සපයා ගැනීමේ අපහසුව. විෂය සමගාමී ක්‍රියාකාරකම් විධිමත් කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද? විෂය සමගාමී කටයුතු මෙහෙයවීම පිණිස පාසල්වල කළමනාකරණ කමිටුවක් පත් කිරීම. පාසල්වල ක්‍රියාත්මක කරන විෂය සමගාමී ක්‍රියාකාරකම් පිළිබඳව අදාළ පාර්ශ්ව දැනුවත් කිරීම. ජාතික අධ්‍යාපන අරමුණු ඉටු කර ගැනීමට හැකි වන පරිදි අධ්‍යාපන ප්‍රතිපත්ති සංශෝධනය කිරීම. විෂය සමගාමී විෂය මාලාවලට කාලීන වැදගත් වන විෂයන් හඳුන්වා දීම. විෂය සමගාමී ක්‍රියා සඳහා ඇගයීම් ක්‍රමයක් හඳුන්වා දීම. විෂය සමගාමී ක්‍රියාකාරකම් සඳහා සැකසිය හැකි ඇගයීම් ක්‍රම මොනවාද? ලකුණු පිරිනැමීම, වර්ණ ප්‍රදානය, වර්ෂ අවසාන ත්‍යාග ප්‍රදානය සහ සහතිකවත් ප්‍රදානය. කෘෂිකාර්මික තොරතුරු. වීවගාවේ උද්භිද විද්‍යාත්මක නාමය ඔරයිටා සැටයිවා. වීගොවිතැනින් ප්‍රධාන කන්‍යයන් දෙක යල කන්‍ය අප්‍රේල් සිට සැප්තැම්බර්, මහ කන්‍ය ඔක්තෝබර් සිට මාර්තු. වී පරීක්ෂණායතනයේ පිහිටි ස්ථානය බතලගොඩ, බෝබුවල, ලබුදූව, අම්බලන්තොට. වී සඳහා මුලින්ම පොහොර සහන ආධාර වැඩපිළිවෙලක් හඳුන්වා දුන්නේ 1951 දී. ජාත්‍යන්තර සහල් පරීක්ෂණායතනයේ පිහිටලා තියෙන්නේ පිලිපීනයේ මැනිලාවල. ලොව සහල් බඳුන කියන විරුද්ධාවලිය ලැබලා තියෙන්නේ පිලිපීනය. ශ්‍රී ලංකාවේ වැඩිම ඉඩම් ප්‍රමාණයක් වී වගාවට වෙන් කරලා තියෙන කුරුණෑගල දිස්ත්‍රික්කයේ. ශ්‍රී ලංකාවේ වැඩිම වී අස්වැන්නක් ලබන්නේ අම්පාරෙන්. ශ්‍රී ලංකාවේ සහල් නැළිය විදිහට හඳුන්වන්නේ මන්නාරම. අතීතයේ ශ්‍රී ලංකාව වගා කළ වී වර්ග විදිහට මා වී, හාතියල්, හැටපඳුරු, සූදුරු වී. තේවල උද්භිද විද්‍යාත්මක නාමය වෙන්නේ කැමේලියා සිනෙස්ටිස්. ශ්‍රී ලංකාවේ තේ වගාව ආරම්භ කළේ 1867 දී. ඒ සඳහා පුරෝගාමී වුණේ ජේම්ස් ටේලර්. පළමු වතාවට තේ වගාව සඳහා පිහිටු ප්‍රදේශය තමයි මහනුවර හේවාහට ලූල් කඳුර වතුයායේ. තලවාකල තේ පරීක්ෂණායතනයේ පිහිටුවන්නේ 1925 දී. ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ පිහිටුවන්නේ 1976 දී. උඩරට තේ පරීක්ෂණායතනයේ පිහිටුවන්නේ තලවාකැලේ. පහතරට තේ පරීක්ෂණායතනයේ පිහිටන්නේ රත්නපුරේ. ශ්‍රී ලංකාව තේ අපනයනය කරන ප්‍රධාන රටවල් විදියට ඉරාකය, ඉරානය, ඊශ්‍රායලය සහ ලිබියාව නම් කළ හැකියි. තේ ශාකයේ නිජබිම වන්නේ චීනය. රබර් ශාකයේ උද්භිද විද්‍යාත්මක නාමය හෙවියා බ්‍රසිලියන්සිස්. රබර් වගාව ආසියාවට හඳුන්වා දුන්නේ ශ්‍රීමත් හෙන්රි විකම්. ශ්‍රී ලංකාවේ ප්‍රථම රබර් ගස රෝපණය කරන්නේ 1867 ගම්පාහෙන් රත්ගඩ උද්භිද උද්‍යානයේදී. ශ්‍රී ලංකාවේ වතු වගාවක් ලෙස රබර් වගාව ආරම්භ කරන්නේ යනු 1890 දී. රබර් වගාව ආසියාවට හඳුන්වා දුන්නේ ශ්‍රීමත් හෙන්රි විකම්. ශ්‍රී ලංකාව රබර් අපනයනය කරන ප්‍රධාන රටවල් විදිහට පාකිස්තානය, ඉන්දියාව සහ ජපානය නම් කළ හැකි. රබර් ශාකයේ නිජබිම ඇමේසන් වනාන්තරය.
පොල් ශාකයේ උද්භිද විද්‍යාත්මක නාමය කොකෝස් නිව්සිෆෙරා. ලුණුවිල පොල් පරීක්ෂණ ආයතනය පිහිටුවන්නේ 1951 දී පොල් ත්‍රිකෝණය අපේ කොළඹ හලාවත සහ කුරුණෑගල. ශ්‍රී ලංකා පොල් අපනයනය කරන රටවල් විදිහට පාකිස්තානය, ජර්මනිය සහ ඊජිප්තුව. ශ්‍රී ලංකාවට කෝපි ශාකය ගෙනෙන ලද්දේ ජෝර්ජ් බට්ලර් විසින් ප්‍රථම කෝපිවත් ස්ථාපනය කරන්නේ 1822 ගම්පොළ සිංහපිටියේ. කුරුදු ශාකයේ නිජබිම ශ්‍රී ලංකාව. ශ්‍රී ලංකාවේ උක් වගාව අලුතින් ව්‍යාප්ත කරන දිස්ත්‍රික්ක මුළුතිව් සහ වවුනියා. ශ්‍රී ලංකාවේ විශාලතම වගුරු බිම මුතුරාජවෙල. පොල් ශාකයේ නිජබිම හවායි දූපත්. ශ්‍රී ලංකාවේ ඉදිකර අවසන් වූ විශාලම පංචමහා ජලාශය බවට පත් වුණේ මොරගහකන්ද. මොරගහකන්ද ජලාශය සඳහා හරස් කළ ගංගාව අබන් ගඟ. උක් ශාකයේ නිජබිම නිව්ගිනියාව. කව්පි ශාකයේ නිජබිම නයිජීරියාව. උක් පරීක්ෂණ ආයතනය ශ්‍රී ලංකාවේ පිහිටවී උඩවලව. කුරුදු පරීක්ෂණ ආයතනය මාතර තිහගොඩ. දබල පරීක්ෂණ ආයතනය පොළොන්නරුවේ අරලගන්විල. සෝයා බෝංජි පරීක්ෂණ ආයතනය ගන්නෝරුවේ. ශ්‍රී ලංකාවේ මෑතකදී රටේ ඉදිවගා ව්‍යාප්ත කළේ කල්ගුණේ සහ මඩකලපුව. ශ්‍රී ලංකාවේ වසරකට වර්ෂාපතන සාමාන්‍ය දින ගණන දින 100යි. ශ්‍රී ලංකාවේ වැඩිම වර්ෂාපතනයක් ලැබෙන්නේ කෑගල්ල, දරණියගල, මාලිම්බඩ කියන ප්‍රදේශවලට. අඩුම වර්ෂාපතනය පුත්තලම මඩිච්චිකට්ට ප්‍රදේශයට. ශ්‍රී ලංකාවේ වර්ෂා ලැබෙන ප්‍රධාන ක්‍රම තුනයි මෝසම්, සන්මාන සහ වාසුලි. ශ්‍රී ලංකාවේ දොඩම් වගාව සඳහා ප්‍රසිද්ධත්වයේ උසුරු ප්‍රදේශ අතීතයේදී බිබිල. ආගමික තොරතුරු බුද්ධාගම නිර්මාතෘවරයා සිද්ධාර්ථ ගෞතම කුමරු මහත් බුදුරජාණන් වහන්සේ. බුද්ධාගමේ ප්‍රධාන ධර්ම ග්‍රන්ථය ත්‍රිපිටකය. බුදුදහමේ පවතින ප්‍රධාන නිකායන් ථෙරවාද සහ මහායාන. බෞද්ධාගමික ලාංඡනය ධම්මචක්‍රය. බෞද්ධාගමේ ප්‍රධාන පූජ්‍ය උත්සව වෙසක් පොසොන් ඇසළ. දුරුතු පොහොය වැදගත්කම තුම්බෑ ජටල දමනය. බුදුන් වහන්සේ පළමුවට මහියංගනයට වැඩම කිරීම. නවම් පොහොය ප්‍රථමවට සංඝ සම්මේලනය පැවැත්වීම. සැරියුත් මුගලන් දෙමළමට අගසව් තනතුරු පිරිනැමීම. භික්ෂුන් වහන්සේලා උදෙසා ඕවාද ප්‍රාතිමෝක්ෂ දේශනය සහ බුදුන් වහන්සේගේ ආයු සංස්කරණය අත්හැරීම. මැදින් පොහොය යශෝදරා දේවියට සඳකිදුරු ජාකා දේශනා කිරීම. නන්ද කුමරු රහල් කුමරු පැවිදි කරවීම. මහා ප්‍රජාපති ගෞතමයට දහම් දෙසීම. බක් පොහොය බුදුන් වහන්සේගේ දෙවන ලංකා ගමනේ නාගදීපයට චූලෝදර මහෝදරන ආරාධිතයන් සමග කිරීම. වෙසක් පොහොය තෙමගුල සිහි කිරීම. බුදුන් වහන්සේගේ තෙවන ලංකා ගමනේ කැලණියට කිඹුල්වත් නුවරදී යමා මහ පෙරහැර පෑම. සුමන සමන් දෙවියන්ගේ ආරාධනය මත සමනල කන්දේ බුදු සිරිපා පිහිටුවීම. පොසොන් පොහොය වැදගත්කම මිහිඳු මාහිමිය ඇතුළු පිරිස මිහින්තලයට වැඩම කරවීම. ශ්‍රී ලංකාවේ බුදු සසුන පිහිටුවීම. ඇසළ පොහොය සිදුහත් කුමරු මව් කුස තුල පිරිසිදු ගැනීම. සිදුහත් කුමරුගේ අභිනිෂ්ක්‍රමණය. පස්වක තවුසන්ට දහම් දෙසීම. නිකිණි පොහොය පළමු ධර්ම සංගායනාව. ආනන්ද හිමියන් රහත් වීම. බිනර පොහොය මිහිණි සසුන ආරම්භය. වප් පොහොය මෛත්‍රී බෝසතුන් පැවිදි වීම. සැරියුත් හිමියන් නුවණින් අගතැන්වීම. ශ්‍රී ලංකාවේ විනය පිටකයේ සංගායනාව සිදු කිරීම. ඉල් පොහොය සැරියුත් හිමියන් පිරිනිවන් පෑම. ප්‍රථම රහත් 69 ධර්මදූත සේවයේ යෙදවීම. උදුවප් පොහොය ශ්‍රී මහ බෝධීන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩමවීම. ශ්‍රී ලංකාවේ මෙහෙණි සස්න ආරම්භ කිරීම. 12 මස් ස්ථාන ලෙස මහියංගනය, නාගදීපය, කැලණි විහාරය, ශ්‍රීපාදය, දිවා ගුහාව, මුතියංගනය, තිස්ස මහාරාමය, ශ්‍රී මහා බෝධිය, මිරිසවැටිය, රුවන්වැලි සෑය, ථූපාරාමය, අභයගිරිය, චේතවනය, සීල චෛත්‍ය, කතරගම කිරිවෙහෙර. 8 මස් ස්ථාන ශ්‍රී මහා බෝධිය, ලෝවා මහාපාය, රුවන්වැලි සෑය, අභයගිරිය, ථූපාරාමය, ජේතවනාරාමයේදී යොදා ගන්නා ආසන ක්‍රම වීරාසන, පద్මාසන, භද්‍රාසන සහ වජ්‍රාසන. අටපිරිකරට අඩංගුයි. තනිපට සිවුර, දෙපට සිවුර, අඳනය, පටිය, පාත්‍රය, පෙරහන් කඩේ, දලිපිය සහ ඉදිකටුව. ශ්‍රී ලංකාවට දළදා වහන්සේ වැඩම කරන ලද්දේ හේමමාලා සහ දන්ත කුමරු විසින් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ නැරඹුම් මැදිරිය අපි පත්තිරිප්පුව නමින් හඳුනාගන්නේ. පානදුරවාදයේ පැවතිය කවර ආගම් දෙකක් අතරද? බෞද්ධ හා ක්‍රිස්තියානි ආගම් අතර. ගර්භයේ හැඩය අනුව චෛත්‍යයන් වර්ග කර දක්වන. අපි උදාහරණයක කතා කරොත් ඝණ්ඨාකාර සීනුවක හැඩති සෝමාවතිය, ධාන්‍යාකාර වීගොඩක හැඩති කැලණිය, බුබ්බුලාකාර දිය බුබුලක හැඩති රුවන්වැලි සෑය, ගටාකාර කලයක හැඩති මහියංගන, පද්මාකාර පද්මයක හැඩති දෙමළ මහා සෑය, අම්ලාකාර නෙල්ලි ගෙඩියක හැඩ. පහද ස්තූප කරු රජවරුන්, ථූපාරාමයේ දෙවන පැතිස් රජතුරු, රුවන්වැලි සෑය සහ මිරිසවැටිය දුටුගැමුණු රජතුමා, අභයගිරිය ලංකාරාමයේ වළගම්බා රජතුමා, ජේතවනයේ මහසෙන් රජතුමා, කිරිවෙහෙර පළමුවන පරාක්‍රමබාහු රජතුමා. ලොකුම බෞද්ධ ස්ථානය පිහිටුවන්නේ ඉන්දුනීසියාවේ බෝරෝබුදුරෙහි සෙදගොන් ස්තූපය. මියන්මාරයේ මාතලේ ඇති ඓතිහාසික විහාරය විදියට අපි හඳුනාගන්නේ අලු විහාරය. පළමුව ඉමදර්ම සූරිය රජු දළදා මැදුරක් ඉදි කළේ 1592 දී. සෝමාවතී චෛත්‍ය ඉදිකර වූයේ වළගම්බා රජුරුව. පොළොන්නරුවේ පිහිටි දෙමළ මහා සෑය දමිළ තූපය කරන ලද්දේ පළමුවන පරාක්‍රමබාහු රජුරුව.
මහා පරාක්‍රම බහුල රජතුමා විසින් කරන ලද විහෙර විහාර අතර ලංකා තිලස්ක සහ පොළොන්නරුවේ ගල් විහාරයත් අන්තර්ගතයි. තිවංක පිළිමගේ පොළොන්නරුවේ අලාහන පිරිවෙනක් පොළොන්නරුවේ ලංකාවේ පැරණිම චෛත්‍ය ගිරිහඬු සෑය ලෝකයේ වැඩිම බුදු පිළිම සංඛ්‍යාවක් ඇති විහාරය බුරුමයේ මණ්ඩල විහාරය මහනුවර ශ්‍රී දළදා මාලිගාව විදි කරන ලද්දේ පළමු නිවරධර්ම සූරි රජතුමා සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ ප්‍රථම මහා නායක හිමියන් වුණේ තිබ්බටුවාවේ ශිබුද්ධ රකිත හාමුදුරුවෝ සියම් නිකායේ අස්ගිරි පාර්ශ්වයේ ප්‍රථම මහා නායක පදවියට පත් හිමි නම් වුණේ උරුලෑවත්තේ ශ්‍රී ධම්මසිද්ධි හාමුදුරුවෝ චීනයට බුදුදහම ගෙන ගිය ධර්මාකාර භික්ෂුන් වහන්සේ ශ්‍රීපාද වන්දනාව යෙදුණු ප්‍රථම රජතුමා නිස්සංක මල්ල රජතුමා ලෝකේ වැඩිම බුදු පිළිම සංඛ්‍යාවක් ඇති විහාරයේ බුරුමයේ මණ්ඩලගිරි විහාරයේ වැඩිම භාෂා ගණනකට පරිවර්තන වෙච්ච බෞද්ධ ග්‍රන්ථය ධම්මපදය බුද්ධාගමෙහිවත් බුද්දිසම් නැමැති කෘතිය ලියපු ප්‍රංශ ලේඛකයා ඇනටෝල් ප්‍රාන්ස් කාම්බෝජයේ දක්නට ඇති සුප්‍රකට විහාරය අන්කෝවට් විහාරය බුදුන් වහන්සේ විසින් දේශනා කර ඇති සූත්‍ර ගණන 17662ක් පමණ බුදුන් වහන්සේ ලලාට ධාතුව තැන්පත් කරලා තියෙන සේරුවාවිල බුදුන් වහන්සේගේ පටි ධාතුවෙන් කොටසක් තැන්පත් කරලා තියෙන ජේතවනාරාමේ වෙසක් පොහොය දින රජයේ නිවාඩු දිනයක් බවට පත් කරන්නේ 1985 සිට බුදුන් වහන්සේගේ දකුණු දළදාව තැන්පත් කරලා තියෙන සෝමාවතියේ